නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරයන් වහන්සේ නමකගේ ධර්මය අපිට මේ කලාතුරකින් අහන්න ලැබෙනවා. ඒ අසන්ට ලැබෙන ධර්මය බාහිර දේ අල්ලන්නේ නැති ධර්මයේ විතරක් අල්ලන කෙනා අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි, මේ කාලෙත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා කියන අදහසින් ඉන්න කෙනා ඒ ධර්මය අවබෝධ කරනවාමයි. ඒ මතයට ආපු නැති එක්කෙනා ඒ ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඉතින් පින්වතුනි, යෝනිසෝ මනසිකාරේ ඒ කිව්වේ බුද්ධ දේශනාව ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න පුළුවන් කෙනා විතරක් මේ ධර්මය අවබෝධ කරනවා. ඒකට අර ආදි බ්‍රහ්මචාරීක සූත්‍රය තියෙනවා. ධර්මයේ කියලා දෙන කෙනා කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ ධර්මයේ කියලා දෙන කෙනා කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා අඳුන ගන්න ඕනේ. ඒ දුර්ලභ ධර්මයේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන් කියලා අඳුන ගන්න ඕන. ඊට පස්සේ යාට ධර්මයේම සිහි වෙනවා මිසක් වෙන එකක් සිහි වෙන්නේ නැහැ. ඒක තමයි මේ ධර්ම මාර්ගයේ තිබෙන දුර්ලභකම. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ අය ඒ ධර්මයේම නේද සිහි කළේ. ධර්මයේම සිහි කරන අය විතරයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ඒකලත් එහෙමයි, මේකලත් එහෙමයි. ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් ඒ ධර්මය අවංකවම අවබෝධ කරන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැත්නම් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මොකද හේතුව ධර්මය ඕපනයිකයි. ඕපනයිකයි කිව්වේ ඔව් තමා තුළට පමනවා ගන්න එකක් මිසක් අනුන්ගෙන් බලන එකක් නෙවෙයි. ඉතින් තමා තුළට පමනවා ගන්නා ධර්මය අපට ඊටමත් කලාතුරකින් මේ ලැබුණේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරන ආකාරය ගැන අපිට හිතන්න පුළුවන් යමක්, තේරුම් ගන්න පුළුවන් යමක් මේ දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනාවේ නම මාගන්ධිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තමයි මේ මාගන්ධිය සූත්‍රය ඇතුළත් තිබෙන්නේ දෙවෙනි කොටසේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කම්මාස ධම්ම කියන කුරු රටවැසියන්ගේ නියම් ගමේ. අපි දන්නවා මේ කම්මාස ධම්ම කියන නගරයේදීමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. ඉතින් භාරද්වාජ ගෝත්‍ර කියලා බ්‍රහ්මණයෙකුගේ ගිනි පුදන ශාලාවක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය ශාලාවක් මැද්දේ අර ගිනි දල්වන උඳුනක් හදලා මේ ගිනි පුදන ශාලාවක්. මේ ශාලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් තන ඇතිරියක් පිළියෙල කළා තිබුණා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා. බුදුරජාණන් වහන්සේ දා උදේවරුේ පාසියුරු අරගෙන
කම්මාස ධම්ම කියන නගරෙට ගමට පිණ්ඩපාති වැඩියා. පිණ්ඩපාති වැඩලා දානි වළඳලා ඒ ගම පෙට්ටුව තිබුණු වනාන්තරයකට ගිහින් ඒ වනාන්තරේ ගහක් යටට ගිහින් භාවනා කළා. මේ වෙලාවේ මාගන්දිය කියලා තාපසේ ඇවිදගෙන යද්දී අර භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනිහල්ල ශාලාවට ගිනි පුදන ශාලාවට ගොඩ වුණා. ගොඩ වුණාම දැක්කා ඒ ශාලාවේ පැත්තක තන ඇතිරියක් අතුරලා තියෙනවා. දැකලා කියනවා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණාට භවත් භාරද්වාජ මේ ගිනි පුදන ශාලාවේ තන ඇතිරියක් පනලා තින්නේ කාටද? මේක හරියට මේ ශ්‍රමණේකට ගැලපෙන එකක් වගේ කියලා කිව්වා. එතකොට මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කියනවා මාගන්දිය තවුසට කියනවා මේ භවත් මාගන්දිය මේ දවස්වල මෙහි වැඩ ඉන්නවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ හරි ප්‍රසිද්ධයි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා හරි ප්‍රසිද්ධයි. උන්වහන්සේ උදෙසා තමයි අපි මේ තන ඇතිරිය පිළියෙල කරලා තියෙන්නේ. එතකොට මේ මාගන්දිය කියනවා අයියෝ භාරද්වාජ මම මේ දැක්කේ එහෙනම් නොදැකිය යුතු දෙයක්. තන ඇතිරිය ගැන බලලා කියන මම මේ දැක්කේ නොදැකිය යුතු දෙයක්. මොකද හේතුව අපි අහලා තියෙනවා ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උපත් විනාශ කරන කෙනෙක් කියලා අපි අහලා තියෙනවා කියනවා. එතකොට මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා කියනවා හා මාගන්දිය ඔහොම කියන්න එපා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බොහෝ දිනක් පිළිගන්නවා. ශ්‍රමණ ක්ෂත්‍රීය පඬිතුයන්, බ්‍රාහ්මණ පඬිතුයන්, ගෘහපති පඬිතුයන් පිළිගන්නවා. උන්වහන්සේ කියන කරුණු කෙරෙහි ලොකු අවබෝධයකින් ඉන්න පිරිසක් රටේ ඉන්නවා. ඒ නිසා ඔහොම එකපාරට කියන්න එපා කිව්වා. කියනකට මෙයා කියනවා කවුද? මාගන්දිය කියනවා නෑ. මම උන්වහන්සේ ඉදිරියේ වුණත් මං කියනවා මේක පෞල් විනාශ කරන කෙනෙක් කියලා. මං කියනවා කිව්වා. මොකද එහෙම තමයි කිව්වා මේ සූත්‍රවල අපේ සූත්‍රවල අපේ පොත්වල ඇවිල්ලා තියෙන විදිහට කිව්වා ඒ කියන්නේ. එතකොට භාරද්වාජ කියන එහෙනම් ඔබට බරක් නැත්තම් ඔය කතාව ශ්‍රමණ ගෞතමයන් ආවට පස්සේ මම්ම කියන්නම් කියනවා ඒක. ඔබ මෙහෙම කිව්වා කියලා. අර වනාන්තරයේ භාවනා කරමින් හිටිය බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් මේ ගොල්ලන්ගේ මේ සාකච්ඡාව ඇහුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ ඒ ගිනි පුදන ශාලාවට වැඩම කළා. වැඩම කළා අර තන ඇතිරියේ වාඩි වෙලා හිටියා. ඉන්නකොට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒවල ඉතින් කතා බස් කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එකපාරට තන ඇතිරිය පෙන්නලා අහනවා භාරද්වාජ මාගන්දිය කියන තාපසෙක් එක්ක මේ තන ඇතිරිය මුල් කරගෙන මේ කතා බහක ඇතුුනේ නැද්ද කියලා ඇහුවා. අහනකොටම මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ඇඟේ මවිල් කෙලින්ුණා මේ කාරණේ මුන්වහන්සේ දැනගත්තනේ කියලා. ඊට පස්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේට මම මේක කියන්න තමයි හිටියේ. නමුත් මම මේක කියන්න කලින්ම ඔබ වහන්සේ මේ කාරණේ මගෙන් ඇහුවා. අපි අතර ওই කතාවක් ඇති වුණා තමයි. එතකොට ඒ කතාව ඇති වුණේ මෙන්න මෙහෙමයි කියලා පටන් ගන්න හදනකොටම මොකද වුණේ මේ මාගන්දියත් එතෙන්ට ආවා. ආපු වෙලාවේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා බස් කරලා වාඩි වුණා.
වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ මාගන්ධියට මෙන්න මෙහෙම කියනවා. බලන්න මේ එකපාරට බුදුරජාණන් වහන්සේගේ මේ මිනිස්යන්ව අවබෝධ කිරීමේ හැකියාව. දැන් මාගන්ධිය කියන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර කර හිටපු කෙනෙක්ද? නෑ. දොස් කී කී හිටපු කෙනෙක්. එයාගේ අවබෝධය වැහිලා තිබුණේ එතන. එයාට එන්න බැරි අවබෝධයට. නමුත් බුදුරජාණන් වහන්සේ එකපාරට එයාගේ බුද්ධියට කතා කළා. මෙන්න වෙනස. බුදුරජාණන් වහන්සේ මාගන්ධියකින් ඔබ මෙහෙම කිව්වේයි මෙහෙම කතා කියලා මොකුත් ඇහුවේ නෑ. අහන්න නැතුව එකපාරටම මෙන්න මේ දේශනාව පටන් ගත්තා. මාගන්ධිය චක්කුංකෝ මාගන්ධියේ රූපාරාමං රූපරතං රූප සම්මුදිතං කියන මාගන්ධිය මේ ඇස කියලා කියන්නේ මේ රූපය තුලම පවත්තන්න කැමති එකක්. ඇහැට පේන රූපෙත් එක්ක තමයි ඇහැ පවතින්නේ. රූප රතං ඇහැ තියෙන්නේ රූපයට ඇලිලා. රූප සම්මුදිතං ඇහැ තියෙන්නේ රූපයෙන් සතුටු වෙවි. තං තථාගතස්ස දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං ඒ ඇහැ තථාගතයන් වහන්සේ දමණය කළා තියෙනවා. ඊළඟට සංවර කළා තියෙනවා. රැකගෙන තියෙනවා. මනාකොට සංවර කළා තියෙනවා. තස්සච සංවරාය ධම්මං දේශීති. ඒ ඇස සංවර කිරීම පිණිස ධර්ම දේශනා කරනවා. මාගන්ධී ඕක ගැන කල්පනා කරලා වෙන්නේ ඔබ කිව්වේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ අභිවෘද්ධිය විනාශ කරන කෙනෙක් කියලා. ඕකද වෙන්නේ කියන්නේ නැත්තේ කියලා කිව්වා. එතකොට මේ මාගන්ධිය කියනෝ ඒ කාරණේ හරි බවත් ගෞතමයන් වහන්සේ මම එහෙම තමයි කිව්වේ. ඒකට තමයි කිව්වේ. ඒ විදිහට තමයි කියන සූත්‍රයේ අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහන මාගන්ධියගෙන් මාගන්ධිය කන කියලා කියන්නේ ශබ්දය පදිංචි කරගෙන ඉන්න කෙනෙක් ඉන්න දෙයක්. ශබ්දෙහි ඇලී තිබෙන දෙයක්. කන කියන්නේ ශබ්දෙහි ඇලී තිබෙන දෙයක්. ශබ්දේ පදිංචි කරගෙන ඉන්න එකක්. ශබ්දයෙන් සතුටු වෙවි තියෙන එකක් තමයි කන කියලා කියන්නේ. අන්නේ කන තථාගතයන් වහන්සේ දමණය කළා තියෙනවා. මනාකොට පාලනය කළා තියෙනවා. ආරක්ෂා කළා තියෙනවා. සංවර කළා තියෙනවා. ඔබ ඒක වෙන්නේ නැති වෙයි කිව්වේ මේ අභිවෘද්ධි වනසනවා කියලා. එතකොට මාගන්ධි කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේසිය ඒකට තමයි කියන මා කිව්වේ මේ අභිවෘද්ධිය වනසනවා කියලා අපේ පොත්වල තියෙන්නේ එහෙම තමයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය නාසය කියන්නේ ගන්ධාරාමං මේ ගඳ සුවඳ තුලම තියෙන පවත්තන එකක්. ගඳ සුවඳට ඇලිච්ච එකක් නාසය කියන්නේ. ගඳ සුවඳින් සතුටු වෙන එකක් නාසය කියන්නේ. ආන්නේ නාසය තථාගතයන් වහන්සේ දමණය කළා තියෙනවා. පාලනය කළා තියෙනවා. රැකගෙන ඉන්නවා. සංවර කළා තියෙනවා. ඒ ගැන නැති ඔබ එහෙනම් කිව්වේ මේ අභිවෘද්ධිය වනසනවා කියලා. ඉතින් කියනවා එහෙමයි ස්වාමීනි, එහෙමයි මේ ගෞතමයන් වහන්සේ මම ඒ ගැන තමයි කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාට කියනවා මාගන්ධිය දිව කියලා කියන්නේ රසය තුලම තියෙන එකක්. රසයට ඇලුණු එකක්. රසයෙන් සතුටු වෙන එකක්. අන්නේ දිව තථාගතයන් වහන්සේ දමණය කළා, පාලනය කළා, ආරක්ෂා කළා, සංවර කළා. ඒක වෙන්නේ නැති ඔබ කිව්වේ මේ අභිවෘද්ධිය දියුණුව වනසනවා කියලා කිව්වේ ඒක වෙන්නේ නැති කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් මාගන්ධි ඒක තමයි කිව්වේ. ඊට පස්සේ මාගන්ධියට කියනවා මේ මාගන්ධිය කය කියලා කියන්නේ ස්පර්ශය තුලම පදිංචි වෙච්ච එකක්. කය. ස්පර්ශයට ඇලී තිබෙන එකක් කය. ස්පර්ශයෙන් සතුටු වෙන එකක්. ඒ නිසා ඒ කය තථාගතයන් වහන්සේ දමණය කළා, පාලනය කළා, ආරක්ෂා කළා, සංවර කළා. ඒක වෙන්නේ නැති ඔබ මේ කිව්වේ අභිවෘද්ධිය දියුණුව වනසනවා කියලා. ඔව් එහෙම තමයි කියනවා කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ
මාගන්ධියට කියන මාගන්ධිය මනස කියන්නේ මේ අරමුණු තුල පදිංචි වෙලා ඉන්න එකක්. මනස අරමුණු වල ඇලී තිබෙන එකක්. අරමුණු වලින් සතුටු වෙවි තිබෙන එකක් මනස කියන්නේ. අන්නේ මනස තථාගතයන් වහන්සේ දමනය කළා. තථාගතයන් වහන්සේ දමනය කළා, පාලනය කළා, ආරක්ෂා කළා, සංවර කළා. ඒක වෙන්නති ඔබ මේ කිව්වේ මේ අභිවෘද්ධිය වනසනවා කියලා. එහෙම තමයි කිව්වා. ඒක තමයි කිව්වේ. එතකොට මේ මාගන්ධියකින් අහන බුදුරජාණන් වහන්සේ මාගන්ධී මේ ගැන මොකද ඔබ කියන්නේ? කෙනෙක් ඉන්නවා මේ ඇහෙන් රූප දැකලා ඒ ගැන සතුටු වෙලා. ඒ ගැන සතුටු වෙලා ඉෂ්ඨකාන්ත මනාප රූප පිනව හිටපු එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඉස්සර යා ඇහෙන් රූප බල ඒකෙන් සතුටු වෙවි හිටපු එක්කෙනෙක්. මෙයා පස්සේ කාලෙක මේ රූපයේ ඇහැට පේන රූපවල හට ගැනීම අවබෝධ කරනවා. ඒ රූප නැසියාම අවබෝධ කරනවා. ඒ රූපවල ආස්වාදය මේකයි කියලා අවබෝධ කරනවා. ඒ රූපවල ආදීනව මේකයි කියලා අවබෝධ කරනවා. ඒ රූපවලින් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා නිස්සරණේ අවබෝධ කරනවා. මේ විදිහට රූපවල ඒ ඇහැට පෙනිච්ච රූපෙන් සතුටු වෙ හිටපු පුද්ගලයා මුල් කාලේ පස්සේ කාලෙ වෙනකොට ඒ රූපයෙහි හට ගැනීමත් වෙනසීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයක් කියන මේ කරුණු අවබෝධ කරගෙන රූප තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා රූපයේ දකින්න තියෙන අවිසිල්ල 10 නැති කළා පිපාසි නැති කළා හිත සංසිඳිලා වාසය කරනවා නම් ඉබඳු එක්කෙනෙක් ගැන මාගන්ධිය මොකද්ද කියන්න තියෙන්නේ? මාගන්ධිය කියනවා බවත් ගෞතමයනි ඉබඳු එක්කෙනෙක් ගැන මට කියන්න දෙයක් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආන මාගන්ධිය මොකද කියන්නේ ඔබ? මේ හොඳට මේ මිහිරි ශබ්ද වලින් ප්‍රියමනාප ශබ්ද වලින් සතුටු වෙවි පිනව කන පිනව හිටපු එක්කෙනෙක් පස්සේ කාලෙක එයා ඒ ශබ්දවල හට ගැනීම අවබෝධ කරලා ඒ ශබ්ද නැතිවීම අවබෝධ කරලා ශබ්දවල ආස්වාදය මොකද්ද කියලා අවබෝධ කරලා ඒ ශබ්දවල ආදීනවය අවබෝධ කරලා ශබ්දවලට තිබෙන චන්දරාගය දුරු කරලා නිස්සරණයටපත් වෙලා ශබ්ද තණ්හාව සම්පූර්ණයෙන් දුරු කළා නම් ඔව් ශබ්ද ඇසීමට තිබෙන 10 නැති කළා නම් පිපාසය නැති කළා නම් ආධ්‍යාත්මිකව යා සංසිඳිලා ඉන්නවා නම් ශබ්ද පස්ස යන්නේ නැතුව මොකද්ද එයා ගැන කියන්න තියෙන්නේ කියලා කිව්වා. ඒතකොට මාගන්ධී කිව්වා බවත් ගෞතමයන් වහන්සේ එයා ගැන කියන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය කෙනෙක් ඉන්නවා නාසයෙන් ගඳ සුවඳ ඉෂ්ඨකාන්ත මනාපෝ සුවඳ පස්සේ ගියපු කෙනෙක්. නාසයෙන් සුවඳ පස්සේ ගිහින් නාසය පිනව හිටපු එක්කෙනෙක් හිටියා. එයා මොකද කළේ? ඒ ගඳ සුවඳ ඒ නාසයේ පිනපු ගන්ධය ගැන මේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනවේ නිස්සරණය කියන කරුණු 5 අවබෝධ කරලා ගන්ධ තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ දැම්මනම් නැති කළා දැම්මනම් ඒ පිපාසයේ දුරු කළා නම් එයා ආධ්‍යාත්මිකව සංසිඳීමටපත් වුණා නම් මොකද්ද එයා ගැන අමුතියෙන් ඔබට කියන්න තියෙන්නේ? මන්නේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මට එයා ගැන කියන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය ඉෂ්ඨකාන්ත මනාප රස තියෙනවා දිවෙන් දත යුතු කෙනෙක් ඉන්නවා දිව පිනව ඉන්නවා. ඒ කෙනා ඒ දිව පිනව ඉන්නේ රසයෙන්නේ. ඒ රසයේ හට ගැනීම නැතිවීම ආස්වාදේ ආදීනව නිස්සරණය කියන මේ කරුණු අවබෝධ කරලා ඊට පස්සේ එයා මේ රස තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා නැති කළා. රස තෘෂ්ණාව දුරින්ම දුරු කළා ආධ්‍යාත්මිකව සංසිඳිලා ඉන්නවා නම්
එයා ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා ඇහුවා. ඉතින් කිව්වා අනේ එයා ගැන කියන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ යනවා කයට දැනෙන පහස. ඉෂ්ඨකාන්ත මනාපෝ පහස නිසා කය පිනව හිටපු එක්කෙනෙක් ඉන්නවා. මේ කෙනා පස්සේ කාලේ ඒ ස්පර්ශය අවබෝධ කරනවා. ස්පර්ශය හට ගැනීම, ස්පර්ශය නැතිවීම, ස්පර්ශයේ ආස්වාදේ ආදීනවය නිස්සරණය අවබෝධ කළා. ස්පර්ශය ලැබීමේ තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒ පරිදාහය බැහැර කරනවා, දුරු කරනවා. ඒ පිපාසය නැති කරනවා. නැති කළා එයා ආධ්‍යාත්මිකව සංසිඳිලා සිටිනවා නම් මාගන්ධිය මොකද ඔබ කියන්නේ කියලා ඇහුවා. එයා කිව්වා කියන්න දෙයක් ඒ ගැන නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කියන මාගන්ධිය මාත් ඒ වගේ එක්කෙනෙක් තමයි කියනවා. මාගන්ධිය මං ගෙදරින් ඉද්දී පංචකාමයෙන් සතුටු වෙවි වාසය කරපු කෙනෙක්. කියන මාගන්ධිය මට ප්‍රාසාද 3ක් තිබුණා. මම මේ වැසි කාලේ හිටියේ එක ප්‍රාසාදයක. සීත කාලේ හිටියේ තව ප්‍රාසාදයක. ගිම්මාන කාලේ හිටියේ තවත් ප්‍රාසාදයක. මාගන්ධිය මේ වැස්ස කාලේ මාස 4ෙම මම බුඩ තට්ටුවෙන් පහලට බහින්නේ නැහැ. මට උපස්ථාන කරන්න හිටියේ කාන්තාවන් විතරයි. නමුත් මට පුළුවන් වුණා පස්සේ කාලේ ඒ කාමයේහි කාමයේ හට ගැනීමත් නැති වී යාමත් ආස්වාදයත් ආදීනුවත් නිස්සරණයත් කියන මේ අවබෝධ කරන්න. ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්න මට පුළුවන් වුණා. මං කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. කාම පරිදාහය ප්‍රහාණය කළා. මම ආධ්‍යාත්මිකව සංසිඳී වාසය කරන්නේ. එතකොට මට පේනවා මේ අනිත් මිනිස්සු අනිත් අය මේ කාම තණ්හාව දුරු කරේ නැති නිසා කාම තණ්හාව විසින් මේ මිනිස්සුන්ව විනාශ කරන හැටි. කාම තණ්හාව විසින් මේ මිනිස්සුන්ව කාලා දාන හැටි. ඒ මිනිස්සු කාම තණ්හාවෙන් දෙවි දෙවි ඉන්නේ හැටි. ඒ කාමයේ සේවනයේ කරද්දි ඒ සෑහීමකටපත් වෙවි මේ මිනිස්සු ඒකෙන් දෙවි දෙවි ඉන්න ආකාරයේ දකිද්දි මට නම් මේ කාමයේ ගැන හිතක් පහළ වෙන්නේ නෑ. මං කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි කියනවා මාගන්ධිය. කාමයේ කෙරෙහි කාමයන් කෙරෙහි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යම් කිසි දිව්‍ය සැපයක් තියෙනවා නම් ආන්ගේ සැපේ මං අත්දකිනවා. ඒ නිසායි කියනවා කාම සැපේට යා හිත බුදුරජාන් වහන්සේ ඒ නිසායි කියනවා කාම සැපේ කෙරෙහි හිත පහළ වෙන්නේ නැත්තේ. ඒක මේ වගේ කියනවා. ඒ තමයි මහා ධනෙ තියෙන ධනවතෙක් ඉන්නවා. මේ ධනවතා මේ මනුස්ස ලෝකේ ඉඳෙද්දි පංචකාමයෙන් සිත සතුටු කර කර වාසය කරනවා. මෙයා බොහොම මේ කායේන සුචරිතං චරිත්වා කයින් සුචරිතයේ හැසිරීලා වචනින් සුචරිතයේ හැසිරීලා මනසින් සුචරිතයේ හැසිරීලා කල්බිනී මරණින් මතු සුගතියේ ස්වර්ග ලෝකේ උපදිනවා. තවතිසා දිව්‍ය ලෝකේ උපදිනවා. ඉපදිලා මේ නන්දන වනේ දිව්‍ය පිරිස පිරිවරාගෙන දිව්‍ය කාමෙන් සතුටු වෙවි ඉන්නවා. ඉන්නකොට මෙයාට පේනවා මනුස්ස ලෝකේ මේ ගෙවල් වල ඉන්න අය පංචකාමයෙන් සතුටු වෙන හැටි. දැක්කට මෙයාට මේ ආයමත් මේ මිනිස් ලෝකේ පංචකාමයේ විඳින්න ඕන කිසි හිතක් පහළ වෙන්නේ නැහැ කියනවා. මොකද හේතුව අර දිව්‍ය මානුෂිකත්වයේ තමයි දිව්‍ය පංචකාමයේ තමයි අග්‍ර සැපයක් හැටියට යාට ඒ වෙලාවේ පේන්නේ. ඒ නිසා යා කිසිසේත් පල්ලෙහාට වැටෙන්න කැමති නැහැ කියනවා. ඒ වගේ කියනවා බුදුරජාන් වහන්සේ වදාළ මාගන්ධි ඒ වගේ තමයි මමත් ගිහි ජීවිතය ගත කරද්දි මට මාලිගා තුනක් තිබ්බා. මේ මාලිගා තුනේ මම වාසය කළා. නමුත් මට මේ කාමයන්ගේ හට ගැනීමත් නැසී යාමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන කරුණු පහ අවබෝධ කරගෙන යථාර්ථයෙන්ම අවබෝධ කරගෙන මම මේ පංචකාම තෘෂ්ණාවෙන් නිදහස් වුණා. ඒ දැවිල්ලෙන් නිදහස් වුණා. ඒ නිසා මට පේනවා මේ මිනිස්සු පංචකාමයේ පස්සේ ගිහිල්ලා කාමෙන් දෙවි දෙවි
ඉන්න ආකාරය නිසා මට ඒකේ කිසි ඇලීමක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මොකද ඊට වඩා දිව්‍ය සැපයක් මං විඳින්මින් ඉන්න නිසා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක මේ වගේ එකක් කියනවා. මාගන්ධියේ මේ කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. කුෂ්ඨ රෝගියාගේ ඇඟේ සම්පූර්ණම කුෂ්ඨේ පැසවනවා. පැසෙව්වට පස්සේ මේ ඒ කුෂ්ඨේ පණුව ගහනවා. ගහුවාන් පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? මේ පණු කැවිල්ලට පුළුවන් තරම් කහනවා. කහලා ගිනි කබලක් අරගෙන මේ ඇඟ තවනවා. තවනකට මෙයාට ඒකින් තමයි මෙයා සතුටක් ලබන්නේ. එතකොට මෙයාගේ යාළු මිත්‍රයෝ මොකද කරන්නේ? මෙයාව අරගෙන යනවා වෙද මහත්තයෙක් ගාවට. වෙද මහත්තයා මොකද කරන්නේ? මෙයාට බෙහෙත් කරනවා. බෙහෙත් කළා අර කුෂ්ඨය සම්පූර්ණයෙන්ම සනීප කරනවා. සනීප කරාට පස්සේ මෙයාට දකින්න ලැබෙනවා ඒ වගේම කුෂ්ඨයක් හැදිච්ච තව පුද්ගලයෙක්ව. අර වගේම කහ ඉන්නවා. ඒ වගේම ගිනි කබලක් අරගෙන ඇඟ රත් කරනවා. එතකොට මෙයාට හිතෙනවද කියලා අහනවා. අනේ මට ආයෙත් කුෂ්ඨ හැදිනවා නම් කොච්චර හොඳයිද? ආයෙමත් මට කහ ඉන්න නැත්නම් කොච්චර හොඳයිද? ආයෙමත් මට ගිනි කබලකින් රත් කර ඉන්න නැත්නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවද කියලා අහනවා. එතකොට මේ මාගන්ධි කියන අනේ බවත් ගෞතමයන් වහන්සේ යාට හිතෙන්නේ නෑ. ඒ මොකද කියලා අහනවා. කියනවා මේ බවත් ගෞතමයන් වහන්සේ ඒක අසනීපයක් කියනවා. රෝගයක් කියනවා. ඒ රෝගේ යා බෙහෙත් කරලා සනීප කරලා තියෙන්නේ. ඒ නිසා යා ආයේ කැමති නෑ කියනවා. ඒ රෝගේ හදාගන්න. කියනවා මාගන්ධිය මං ගිහි ජීවිතයේ ගත කරපු කාලේ පංචකාම සැපත් අන්නේ වගේ කියනවා විඳපු. බලන්න බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කල්පනා කරපු ආකාරය. ඒ වගේ එකක් කියනවා. අන්තිමට අවබෝධ කරගත්ත කියනවා පස්සේ කාලේ මේ කාමයෙහි හට ගැනීමත් නැති වී යාමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් අවබෝධ කරගෙන මේ කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කාම පරිදාහය දුරු කරලා කාම පිපාසය නැති කරලා වාසය කරද්දී මට පේන අනිත් උදවිය මේ කාම තණ්හාවෙන් ඒගොල්ලන්ව විනාශ වෙන හැටි. ඒ තණ්හා විසින් ඒගොල්ලන්ව කාලා දානවා. ඊළඟට කාම පරිදාහයෙන් දෙවි ඉන්නවා. එතකොට මට කවදාවත් ඒගොල්ලන්ගේ කාමයේ මටත් විඳින්න ඕනේ කියලා හිතින්නේ නැහැ කියනවා. හිතක් පහළ වෙන්නේ නැහැ කියනවා. මොකද හේතුව ඒ කාම සැපේ ඒ වික්මවා අකුසල ඉක්මවා ගිය දිව්‍ය වූ සැපයක් මා අත්දකින නිසා කියනවා. ඒ දිව්‍ය වූ සැපෙන් සතුටු වෙන නිසා මම මේ හීන වූ කාම සැපයට සතුටු වෙන්නේ නැහැ කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය අර කුෂ්ඨ රෝගියා ගැන ආය කල්පනා කරන්න. ඒ කුෂ්ඨ රෝගියා අර ශරීරේම කහ ගිනි කබලකින් ශරීරේ රත් කර හිටියා. පස්සේ කාලේ යා සම්පූර්ණ සනීප වුණා. සනීප වුණාට පස්සේ යාට ගිනි කබලක අවශ්‍යතාවය තියෙනවද? නැහැ. ඊට පස්සේ මාගන්ධියට කියනවා මාගන්ධිය ඒ සනීප වෙලා හිටපු එක්කෙනාව බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා එයාව අරගෙන ගිහිල්ලා ආයෙත් ගිනි කබලෙන් තවන්න හදනවා. එතකොට මොකද කියන්නේ? මේ පුරුෂයා කැමති වේද කියලා අහනවා ඒ ගිනි කබලෙන් ආයෙ තවනවට. අනේ කැමති නෑ කියනවා. යා කය හෙට මෙහෙට අදිනවයි කියනවා. ගිනි කබලට යන්න බැරුව. ඒ මොකද කියලා අහනවා. ඉතින් කියනවා මේ බවත් ගෞතමයන් වහන්සේ මේ ගිනි කබලෙන් එන ගින්දර සැර කටුක පහසක් කියනවා ශරීරයට. ඒක මහා තැවිල්ලක් කියනවා. ඒක මහා දැවිල්ලක් කියනවා. ඒ නිසා ඒක කැමති නෑ කියනවා. එතකොට මේ මාගන්ධියකින් බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් මාගන්ධියේ ඉතින් ඒ කාලේ යා මේ කලින් ඒකට යා කැමතුනේ නැද්ද? එයා කලින් ඒකට සතුටු වුණානේ ගිනි කබලෙන් එක තවන එකට. ඇයි යා දැන් ඒකට අකමැති කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය ඇයි මේ එකම ගිනි කබලින් තැවිල්ලේදී කලින් සතුටු වෙන්නත් දැන් එයා
අසතුටු වෙන්නේ මොකද මේ? එතකොට මාගන්දී කියනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ අර කුෂ්ඨ රෝගියා ඒ ගිනි කබලෙන් ඒ වනමුකේ කහද්දි එයාගේ ඉඳුරන් අර තුවාල වෙලා තිබුණ අර කැසිල්ලට. ඒ නිසා මේ ගිනි කබලෙන් ඇතිවෙන දුක් පහස එයාට දැනුනේ සැපයක් විඳිනවා වගේ විපරීත සංඥාවක් කියනවා තිබුණේ. එයාට තිබුණේ විපරීත සංඥාවක් කියනවා අර ගිනි කබලෙන් රත් වී තියෙද්දි ඔව් තුවාල වෙලා තිබිච්ච නිසා විපරීත සංඥාවක් තිබුණ කෙනෙක් ගිනි කබලේ රස්නේ යාට දැනුනේ සැපක් වගේ. නමුත් මේ ගිනි කබලෙන් තියෙන දුකමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්දියේ ඔය වගේමයි කියනවා. ඔය විදියමයි කියනවා. අතීතේ යම් කාමයක් ඇද්ද? කාමයක් තිබුණාද අතීතේ? ඒක දුක් පහසින් යුක්තමයි. මහා දෙවිල්ලකින් තැවිල්ලකින් යුක්තමයි කියනවා. අනාගතේ යම් කාමයක් හටගන්නවාද? ඒ කාමයත් දුක් පහසකින් යුක්තමයි. මහා දෙවිල්ලකින් තැවිල්ලකින් යුක්තමයි. වර්තමානයේ යම් කාමයක් තිබෙනවාද? ඒ කාමයත් දුක් පහසින් යුක්තමයි. මහා දෙවිල්ලකින් තැවිල්ලකින් යුක්තමයි කියනවා. එයි මිනිස්සු මේ කාමයේ මුල් කරගෙනමයි අකුසල් රැස් කරගන්නේ. කාමයේ මුල් කරගෙන ඔන්න ප්‍රාණඝාතය කරනවා. කාමයේ මුල් කරගෙන සොරකම් කරනවා. කාමයේ මුල් කරගෙන අනාචාරයේ හැසිරෙනවා. කාමයේ මුල් කරගෙන මත්පැන් බොනවා. කේලම් කියනවා, බොරු කියනවා, නිନ୍ଦා අපහාස කරනවා, සිල්ලතුන්ට ගරහනවා. කාමයේ මුල් කරගෙනම. එතකොට මේ වගේ නොයේ පව් රැස් කරගන්නවා. කාමයේ නිසාම. එතකොට මොකද වෙන්නේ? ඒ කාමයේ නිසාම මේගොල්ලෝ පව් නේද රැස් කරගන්නේ. පව් රැස් කරගෙන කාම සැපයක් පතපතා කාම සැපේ විනිවිද කාම තණ්හාවෙන් ඒගොල්ලන්ව විනාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාමයන් කෙරෙහි අවීතරාගී ඒ කියන්නේ ඇල්ම දුරු නොකළ අය ඒ කාම තණ්හාව විසින් කනවා. කාම තණ්හාව විසින් දවනවා. කාම තණ්හාවෙන් දැවි උපහත ඉන්ද්‍රිය. උපහත ඉන්ද්‍රිය කියන්නේ අර මේ කුෂ්ඨ ඇදිච්ච වෙලාවේ තිබෙන ශරීරයේ තියෙන හැබැයි ඉන්ද්‍රිය නෙමෙයි කහලා මේ වෙනස් වෙලානේ. ඒ වගේ කියන මේ කාම තණ්හාවට මිනිස්සු ගියාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛ සම්පස්සේව ච කාමේසු සුඛමේත විපරීත සංඥං පච්චලත්තුම්. මේ දුක් සංඥාවමයි කියනවා මේ විපරීතව එයාට දැනෙන්නේ මේ සැපයි කියලා. දුකමයි කියනවා සැපයි කී දැනෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මාගන්දී ආර මේ ඒ වන තුවාල හැදිච්ච ශරීරයේ තියෙන පණු කෑමට ලක් වෙච්ච ශරීරයේ තියෙන පණු කැවිලා තියෙන කුෂ්ඨ රෝගියා ගිනි අඟුරු කබලෙන් කය තවන්න මෙයාට වෙන්නේ මොකද? තව මෙයාට කහන්න පුළුවන් කියනවා. ගිනි අඟුරු කබලෙන් කය තවන්න කුෂ්ඨ රෝගී හැදිච්ච එක්කෙනාට තව කහන්න පුළුවන් කියනවා. තව කහන්න තව තුවාලේ වැඩි වෙනවා කියනවා. තව තුවාලේ අපිරිසිදු වෙනවා. තව ගඳ ගන්නවා. තව සැරව හැදෙනවා. හැබැයි එයාට වනමුකේ කහන නිසා එයාට ඒකෙන් ආස්වාද මාත්‍රිකුත් තියෙනවා. ඒ වගේ කියනවා මේ කාමයේ නිසා මේ ආස්වාද මාත්‍රයක් තියෙනවා. මේ ආස්වාද මාත්‍රයක් තියෙන නිසා මේ පස්කම් ගුණය යා සේවනීය කරද්දි එයාට වැඩෙන්නේ කාම තෘෂ්ණාව, කාම පරිදාහය, කාම දැවිල්ල විතරයි කියනවා. ඊට පස්සේ මාගන්දියකින් අහනවා මාගන්දිය ඔබ දැක්කද රජ කෙනෙක් නැත්නම් රජ ඇමතියෙක් මේ පංචකාම ගුණයන් සේවනය කර පංචකාම ගුණයෙන් සතුටු වෙ ඉඳලා කාම තණ්හාව අත්හැරලා කාම දාහය අත්හැරලා ආධ්‍යාත්මික සංසිඳීමෙන් වාසය කරන රජෙක් දැක්කද? ආධ්‍යාත්මික සංසිඳීමෙන් වාසය කරන ඉහළ පෙළේ මැතිවරයෙක්ව දැක්කද කියලා අහනවා. දැක්කේ නැහැ කියනවා. අතීතයේ අහලා තියෙනවද කියලා අහනවා. ඒගොල්ලෝ එහෙම රජ මේ කාම තණ්හාව අතහැරලා සතුටින් ඉන්නවා. එහෙම නැහැ කියනවා. සතුට වෙන්නේ ඒගොල්ලෝ මොකද්ද හොයන්නේ? කාම සේවනයේමයි සතුටක් හැටියට හොයන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශමයි සතුට ලබන්න කියලා හොයන්නේ. වෙන දෙයක් හොයන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්දී
සාදු සාදු මාගන්දී මමවත් අතීතීය රජෙක් එහෙම ඉන්නව දැකලා නැහැ. වර්තමානයේ රජෙක් එහෙම ඉන්නව දැකලා නැහැ. අනාගතයේ දැකලා නැහැ කියනවා. මේ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මාගන්දී අපි දැකලත් නැහැ කියනවා. ඒ නිසා මේ සියලු දෙනා මේ එහෙම නැහැ කියනවා. යම් කිසි කෙනෙක් මේ කාම තණ්හාව ප්‍රහාණය කළා නම්, කාම තණ්හාව අත්හැරියා නම්, කාම දාහේ දුරු කළා නම්, ඒ සියලු දෙනා මේ කාමයන්ගේ හට ගැනීමත්, නැසී යාමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් කියන මේ කරුණු පහම අවබෝධ කරලා, ඒ ආකාරයෙන්ම අවබෝධ කරලා, කාම තණ්හාව දුරු කරලා, කාම පිපාසය දුරු කරලා ආධ්‍යාත්මිකව සංසිඳිලා කියන වාසය කරේ. ඒ පස් ආකාරයෙන් අවබෝධ කළමයි කියනවා. අතීතයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා හිටියනම් හිටියේ. වර්තමානයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා ඉන්නනම් ඒ ඉන්නේ ඒ ආකාරයමයි කියනවා. අනාගතයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා වාසය කරනනම් ඒ ඉන්නේ ඒ ආකාරයට. කොහොමද මේ පස් ආකාර වූ අවබෝධය? මොකද්ද? හට ගැනීම, ගණසීම, ආස්වාදය, ආදීනමය, නිස්සරණය. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙම උදාහරණයක් පහල කරනවා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං khemං අමතගාමිනං. උන්වහන්සේ වදාලා නිරෝගී බව පරම ලාභයයි, නිවන පරම සැපයයි. ඔව්, අමෘතේ ලැබෙන මාර්ගයේ බියරහිත මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක කිව්වහම මේ මාගන්දී කියනවා බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි, පුදුම සහගතයි. හරි අපූර්ව කියමනක් කියන බවත් ගෞතමයන් වහන්සේ කිව්වේ. මොකද්ද මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමං සුඛං කියන එක. අපි මේ පොත්වලත් ඕක තියෙනවා කියනවා. මාගන්දී කියනවා අපි ආගමෙත් ඕක විස්තර වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මාගන්දී කොහොමද මේ පොත්වල මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරම සුඛං කියලා අදහස් කරන්නේ? මොකද්ද මේ ආරෝග්‍ය නිරෝගීකම කියලා මොකද්ද ඔබගේ පොත්වල විස්තර වෙන්නේ? නිබ්බාණං කියලා මොකද්ද විස්තර වෙන්නේ කියලා. එතකොට මාගන්දී මොකද කරන්නේ? යාගේ අතපය පිරිමදින්න ගන්නවා. පෙන්නනවා අත් දෙක දිගෑරලා. ඔව්, එහෙට මෙහෙට අතපය අතගාලා පිරිමදලා කියනවා මේක තමයි කියනවා ආරෝග්‍ය පරමාලාභා කියන්නේ. ඔව්, මේක තමයි කියනවා මේ මට දැන් කිසි ලෙඩක් නැහැ, දැන් මම හොඳට ඉන්නවා, මේක තමයි කියනවා ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය ඕක හරියට මේ ජාත්‍යන්ත උපතින්ම අන්ධ මිනිසෙක්, ඇස් පේන්නේ නැති, සුදු කළු දකින්න නැති අන්ධ මිනිසෙක්, රූප දකින්න නැති අන්ධ මිනිසෙකුගේ කතාවක් වගේ කියනවා. මිනිසෙක් ඉන්නවා, මේ මිනිසයාට ආරංචි වෙනවා සුදු වස්ත්‍රය ඊටාත්ම සුන්දරයි, ලස්සනයි කියලා. නමුත් එයාට සුදු වස්ත්‍රේ පේන්නේ. ඉතින් ඇස්සති පුරුෂයන් තමයි මේක කියන්නේ. ඇස් පේන අය, සුදු කළු හඳුනන අය තමයි කියන්නේ මොකද්ද? සුදු වස්ත්‍රේ ඊටාම ලස්සනයි කියලා. කියන දැන් මෙයාට ආස හිතෙනවා මේ සුදු වස්ත්‍රයක් පොරව ගන්න. ඉතින් හිතලා මෙයා මොකද කළේ? පුරුෂයෙකුට කියනවා මේ මට සුදු වස්ත්‍රයක් ඕනි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මිනිසියෙක් මොකද කරන්නේ? මෙයාට ඊටාම කිලුටු දැලකුණු වැතිරුණු විරූපී වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. මෙන්න නුඹ හොයන සුදු වස්ත්‍රය. එතකොට යා මොකද කරන්නේ? මේක පොරව ගන්නවා. පොරවගෙන මොකද කරන්නේ? මෙයා පිරිස මැද්දට ගිහිල්ලා කියනවා බවත්නි බලන්න මේ මම පොරවගෙන ඉන්න සුදු වස්ත්‍රය දිහා. මේ සුදු වස්ත්‍රය ඉතා සුන්දරයි, ඉතා නිර්මලයි, පිරිසිදුයි කියලා කියනවා. කියනකට අර අනිත් පිරිස මොකද කරන්නේ? මෙයා සතුටු කරන්න ඕන නිසා කියනවා හරි හරි ඔබ කියන්නේ ඇත්ත තමයි. ඔබ වොහොම සුදු වස්ත්‍රයක් පොරවගෙන ඉන්නවා කියලා අර අන්ධ මිනිසයාව සතුටු කරන්න බොරුවෙන් රවට්ටනවා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් යා සතුටු වෙවි ඉන්නවා. එතකොට මාගන්ධියගෙන් අහනවා මාගන්ධිය මේ අන්‍ය ආගම්කාරයෝ
අන්න ඒ වගේ කියනවා. අන්‍යගම් කාර්යත්‍ය වගේ කියනවා. අන්ධයි කියනවා. ඒ නිසා ආරෝග්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා. නිබ්බාන කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කියන ওই වගේ අදහස් කියන්නේ. ඒ නිසා කියනවා මේ මාගන්ධිය ඔය පෙරවිසු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගෙන් පරම්පරාවෙන් ආපු ගාථාවක් කියනවා. ඔය මතක තබාගෙන ඉඳලා ඕක මේ දැන් ක්‍රමක්‍රමයෙන් සා ඒතරේ අනුකුබ්බේන පුතුජන ගතා. ඒක පුතඥයන්ගේ කීමක් වුණා කියනවා. අද ඒක වෙලා නැද්ද? ආරෝග්‍ය පරමාලාභ කියවම අද සලකන්නේ මොකද්ද? ශරීරයේ රෝග නැති බවනේ අදත් ඒක බුදුවරුන්ගේ භාෂාව ටික ටික ඇවිල්ලා පුතඥ වෙලා. නිබ්බාන කියන නිවන කියන එක පුතඥ වෙලා. මගේ නිවන මගේ පැල්පතයි කියනවා. අහලා තියෙනවද එහෙම? නිබ්බාන කියන එක පුතඥ වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඒ වචන ඔක්කොම කාලයගේ යැවීමෙන් මොකද වෙන්නේ? පුතඥයන්ගේ වචන බවට පත් වෙනවා. මාගන්ධියේ මේ කය වූ කලී අයංකෝපන මාගන්ධියේ කායෝ රෝග භූතෝ. තනිකර මේ කය ඔව් රෝගයක්මයි. ගණ්ඩ භූතෝ ගඩුවක්මයි. සල්ල භූතෝ උලක්මයි. අග භූතෝ දුකක්මයි. ආබාධ භූතෝ ආබාධයක්මයි. ඉතින් මෙවැනි රෝගයක් වැනි ගඩුවක් වැනි හුලක් වැනි දුකක් වැනි ආබාධයක් වැනි මේ ශාරීරියේ මුල් කරගෙන මේක තමයි ගෞතමයනි බවත් ගෞතමයනි මේක තමයි ආරෝග්‍ය කියන්නේ මේක තමයි නිවන කියන්නේ මාගන්ධි ඔබට ඒ ආර්ය ඇස නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මාගන්ධි ඔබට ඒ ආර්ය ඇස නැහැ. ඒ ආර්ය ඇසින් දකින ආරෝග්‍ය ඔබට දකින්න විදියක් නැහැ කියනවා. ආර්ය ඇසින් දකින නිවන ඔබට දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටුණා මාගන්ධිය. ඔන්න මාගන්ධිය දැන් සම්පූර්ණයෙන්ම ධර්මයේ පැත්තට ඇවිල්ලා. දැන් බලන්න අහගෙන ඉන්න එකට මේ ධර්මයේ කරා යන්නේ. එතකොට මේ අහගෙන ඉඳිද්දී යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. අහගෙන ඉඳිද්දී ඒක තේරුම් ගන්නවා. මේ හෘද සාක්ෂියට අවංක කෙනෙක් මේක කරන්නේ. හිතේ එකයි මේ මූණේ එකයි කටේ එකයි තියාගෙන මේක කරන්න බෑ. මේක හෘද සාක්ෂියට අවංකවම එයා කරන එකක්. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේ මමත් කැමති ආරෝග්‍ය දකින්න. මං කැමති මේ නිවන දකින්න. ඒ දකින්න හැටියට මට දැනගන්න හැටියට ඒ ආරෝග්‍ය ගැන දේශනා කරනසේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මාගන්ධිය උපතින්ම අන්ධ කෙනෙක් ඉන්නවා. මෙයාට රූප පේන්නේ නැහැ. මෙයා රූප දකින්නෙත් නැහැ. වෛද්‍යවරයෙක් මෙයාට බෙහෙත් කරනවා. බෙහෙත් කරාට වැඩක් නැත්තම්. බෙහෙත් කරාට එයා S2 පාද ගන්න නැත්තම්. එයා S2 පෙනුම හරි ගස්ස ගන්න නැත්තම් ඒකෙන් පීඩාවටපත් වෙන්නේ කවුද කියලා. කවුද පීඩාවටපත් වෙන්නේ? වෙදකම් කරන කෙනා. ඇයි? එයා වෙදකම් කරද්දි එයා S2 පාද ගන්න නැත්තම් පෙනීම හරි ගස්ස ගන්න නැත්තම් අන්ධෙක් වගේම ඉන්නවා නම් තවදුරටත් කවුද මහන්සි ප්‍රයෝජනයක් තියනවද? ඒ වෙද මහත්තයට කිසි ප්‍රයෝජනයක් නැහැ කියන්නේ මහන්සි. ඒ වගේ කියන මාගන්ධි මා ඔබට මේ තමයි ආරෝග්‍ය මේ තමයි නිර්වාණය කියලා කොච්චර කිව්වත් ඔබ ඒක අඳුනගන්නේ නැත්තම් ඔබ ඒක අවබෝධ කරන්නේ නැත්තම් ඒකෙන් මහන්සිය තියෙන්නේ මටයි කියනවා. මටයි කියන මේ පීඩාව තියෙන්නේ. ඒක ඔබට වැඩක් නැහැ කියන කොච්චර කිව්වත්. බුදුරජාණන් වහන්සේගෙන් විතර මාගන්ධිය කියා හිටිනවා. මාගන්ධි කියන අනේ බවත් ගෞතමයන් වහන්සේ මට මේ ආරෝග්‍ය මොකද්ද කියලා දැනගන්න ඕනේ. මට මේ නිර්වාණය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ මට සදහම් දේශනා කරන සේක්වා මම මේක දැනගන්නම් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කියනවා මාගන්ධිය මේ රූප පේන්නේ නැති ඇස් පෙනීම නැති අන්ධ කෙනෙක් ඉන්නවා. මේ කෙනා සුදු වස්ත්‍රයකට හරි කැමතියි. මේ කෙනා යාළු මිත්‍රයන්ට කියනවා මම හරි කැමතියි සුදු වස්ත්‍රයකට මං හොය ඉන්නේ සුදු ඇඳුමක්
මට සුදු ඇඳුමක් ගෙනලා දෙන්න. එතකොට යාළුවා මොකද කරන්නේ? නුඹට සුදු ඇඳුමක් කියලා අර දැලි තෙවරුණු කළු පාට වස්ත්‍රයක් ගිහිල්ලා දෙනවා. දැන් මෙයා මේක ඇඳගෙන මේ වස්ත්‍රයෙන් සතුටු වෙවි ඉන්නවා. එතකොට මෙයාගේ පවුලේ පිරිස මොකද කරන්නේ? මෙයාව වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යනවා. එක්කගෙන ගෙනිච්චාම වෛද්‍යවරයා මොකද කරන්නේ? මෙයාට බෙහෙත් කරනවා. මේකේ තියෙනවා බෙහෙත් බඩේ ලියන්න දෙනවා, හිසට තෙල් වර්ග ගානවා, ඇස් වලට බෙහෙත් වර්ග දානවා, නස්න කරනවා. මෙහෙම කරන්න මොකද වෙන්නේ? අර ඇස් පෙනීම හරියනවා. ඇස පිරිසිදු වෙනවා. ඇස පිරිසිදු වෙච්ච ගමන් එයාගේ මේ ඇසේ පෙනීමත් එක්ක මොකද වෙන්නේ? මෙයා බලනවා එයා පොරෝගුණ ඉන්න වස්ත්‍රය දිහා. බලද්දි මොකද වෙන්නේ? මෙයාට පේනවා මේ වස්ත්‍රය දීපු එක්කෙනා නම් මිත්‍රෙක් වෙන්න බෑ. මේ වස්ත්‍රය දීපු එක්කෙනා නම් මිත්‍රෙක් නෙමෙයි, හතුරෙක්මයි. මොකද හේතුව සම්පූර්ණ සුදු වස්ත්‍රයක් හැටියට මාව රවට්ටලා තමයි මෙයා මේක දීලා තියෙන්නේ. දැන් එයා සුදු කළු අඳුනගත්තනේ ඇස් පෙනීමත් එක්ක. ඇස් පෙනීමත් එක්ක වස්ත්‍රය අඳුනගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ මේ ධර්මය ඔබ අවබෝධ කරගන්නවා නම්, මේ ධර්මය ඔබ දකින්නවා නම් මොකද වෙන්නේ? මේක හරි ලස්සන කියමනක් තියෙනවා. සෝත්වං ආරෝග්‍යං ඥානීයාසි. ඔබ මේ නිරෝගකම දන්නවා නම්, නිබ්බාණං පස්සේ යාසේ නිවන දකින්නවා නම්, තස්සතේ සහ චක්කුප්පාදා. ඔබට මේ ඇස පහළ වීමත් සමග යෝ පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝ. මේ පංච උපාදානස්කන්ධයේ කෙරේ චන්දරාගයක් තිබුණාද? සුවපහියේත. එය ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඔබට හිතේවි අපිටතේ ඒවමස්ස. ඔබට මෙහෙම හිතේවි. එතකොට දීඝ රත්තං වතබෝ අයං නිමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්දෝ. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත විසින් මාව රවටා තිබෙනවා නේද? මේ සිත විසින් මාව වංචා කරලා තිබෙනවා නේද? මේ සිත විසින් මාව පොළඹවලා තියෙනවා නේද? මම මෙබඳු රූපයක්ද මිච්ඡර කල් මේ උපාදාන කරගෙන හිටියේ කියලා. ඊර්වසි බුදුරජාණන් වහන්සේ වදාලා, ඊර්වසි ඔබට හිතේ මම මේ අල්ලගෙන හිටියේ රූපේමයි. අල්ල ගන්නවා නම් අල්ලගෙන හිටියේ රූපේමයි. ඊළඟට මම බැඳුනා නම් බැඳුනේ විඳීමකටමයි. මම බැඳුනා නම් බැඳුනේ සංඥාවකටමයි. මම බැඳුනා නම් බැඳුනේ සංස්කාර වලටමයි. මම බැඳුනා නම් බැඳුනේ විඥාණයකටමයි. ඒ නිසා තමයි මට මේ උපාදාන ප්‍රත්‍යයෙන් භවය හටගත්තේ. භවයේ ප්‍රත්‍යයෙන් ඉපදීම හටගත්තේ. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක වැළපීම දුක් දුම්නස් සුසුම් හෙලින් ඔක්කොම හටගත්තේ නිසා කියලා ඔබටම මේක අවබෝධ වෙයි. එතකොට මා කියන මාගන්ධි කියන අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට ඒ ආකාරයෙන් ධර්ම දේශනා කරන සීක්වා මම මේ ආසනයේම අන්ධ නැතිව නැගිටින්න ඕනේ කියනවා. බලන්න එයාට කොච්චර ජීවිතය ගැන මේක තමයි අවංකකම කියන්නේ. වංචනික හිතකින් නම් කිසි දවසක මේ ධර්මය අවබෝධ කරන්න බෑ. කාටවත් බෑ. මහණුණත් බෑ. බෑමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් නම් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ගිහි කෙනාටත් බෑ, මහාන කෙනාටත් බෑ. ළඟ හිටියත් බෑ, ඉස්සරහට උනත් බෑ, පස්සේ වඩුනත් බෑ. ඔව් ඒක කරන්නේ නම් අවංකකම මතමයි. අවංකකම මතමයි කරන්නේ. බලන්න මේ අවංකකම ඇති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යේන හිත්වා මාගන්ධියේ සත්පුරුෂී බජෙයාසි. එහෙමනම් ඔබට මේ ධර්මය අසුරු කරන්න ඕනේ නම් සත්පුරුෂයන්ව ඇසුරු කරන්න. යතෝ කෝත්වං මාගන්ධියේ සත්පුරුෂී බජිස්සසි. යම් ආකාරයකින් ඔබ සත්පුරුෂයන්ව ඇසුරු කරනවා නම් තතෝත්වං මාගන්ධී සද්දම්මං සොස්සසි. ඒ සත්පුරුෂයාගෙන් ඔබට සද්ධර්මය අහන්න ලැබෙනවා. එහෙනම් සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? සද්ධර්මයේ කියන එක මිසක් කුණු ගොඩවල් කතා කරන එක නෙමෙයි. ඔන්න අඳුන ගන්න සත්පුරුෂයා. සත්පුරුෂයාගේ ස්වභාවය ආර්යා මෙහිමයි මෙයා මෙහිමයි කියා කයි කතන්දර කතා කරන එක නෙමෙයි. සත්පුරුෂයා කරන්නේ සද්ධර්මයේ කතා කරන එක විතරයි.
ඔන්න සත්පුරුෂයා. තමන් සත්පුරුෂයෙක් නම් දැන් තමන් අඳුන ගන්න පුළුවන්. තමන් සද්ධර්ම විතර කතා කරන කෙනෙක්. තමන් අසත්පුරුෂ නම් තමන්ම දන්නවා. එතකොට සත්පුරුෂයා හැමතිස්සෙම ඉන්නේ නම් කොමක් තුලද? සද්ධර්මයේ තුල සත්පුරුෂයා ඉන්නේ. සත්පුරුෂයා සද්ධර්මයේ තුල ඉන්නේ. සත්පුරුෂේ බජිස්සසි සත්පුරුෂයාව ඇසුරු කරනවා නම් තම් මාගන්ති සද්දම්මං සොස්සසි. සද්ධර්මයේ අහනවා. යතෝ කෝත්වම් මාගන්දී සද්දම්මං සොස්සසි මාගන්දී ඔබ සද්ධර්මයේ අසනවා නම් තතෝත්වම් මාගන්දී ධම්මානුධම්මං පටිපජ්ජසි. සද්ධර්මයේ අහනවා නම් ඒ අහපු ධර්මයේ හරියට ඇල්ලුවා නම් මොකද වෙන්නේ? ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නේ. ඔන්න වෙනස. යතෝත්වං මාගන්දී ධම්මානුධම්මං පටිපජ්ජසති. ඔබ මාගන්දී ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් තතෝත්වම් මාගන්දී සාමං යේව ඤස්සති සාමං දක්ඛිසති. ඔබම දැනගන්නවා, තමන්ම දැක ගන්නවා මේ ධර්මයේ. ඒ ධර්මයේ තමන්ම දැනගන්නවා. එහෙනම් මේ ධර්මයට මූලිකම පදනම සකස් කරන්නේ කවුද? පෞ සත්පුරුෂයන් විසින්, කල්යාණ මිත්‍රයන්. සත්පුරුෂයන්ව අඳුන ගන්න ඕනේ. සත්පුරුෂයන්ව මේ කතාබහෙන්, මිත්‍රත්වයෙන්, යාළුකමෙන් අඳුන ගන්න බෑ. සත්පුරුෂයන් අඳුන ගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. වෙන කිසිම දෙයකින් සත්පුරුෂයාව හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මහා කාශ්‍යප හාමුදුරන් අඳුන ගන්න බැරුණානේ අර ගෝලෙක් හිටියනේ. මහා කාශ්‍යප හාමුදුරු ඒ ගෝලයාට සැර දැම්මා. ගෝලයා කියන්නේ මට පන්න ගහනවා කියලා. ඊට පස්සේ මොකද වුනේ? ගෝලයාට මොකද වුනේ? මහා කාශ්‍යප හාමුදුරු පින්න පාත යනකන් ඉඳලා උන්වහන්සේගේ තිබිච්ච ඉතුරු පාත්‍රات බිඳලා කුටියක් ගිනි තියලා ගෝලයා ගියා. ඇයි? මහාන වුණාට ළඟ සත්පුරුෂයාව අඳුනන්නේ නැහැ. එතකොට අපිට පේනවා එතන මහා කාශ්‍යප මහඳුරුන්ගේ දැක්කේ අර ගෝලයා කවුරු වගේද? මහා දරුණු කෙනෙක් වගේ. අන්න අසත්පුරුෂයාට සත්පුරුෂයාව පෙනිච්ච හැටි. ඒකෙන් පේනවා අසත්පුරුෂයාට සත්පුරුෂයා හොයන්නත් බෑ. අසත්පුරුෂයා හොයන්නත් බෑ. අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් කළා දක ගන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයෙකුටමයි. එතකොට සත්පුරුෂයා ඇසුරු කරන්නේ සත්පුරුෂයා විතරයි. අසත්පුරුෂයාට හොයන්න බෑ මේක. අසත්පුරුෂයා මොකද කරන්නේ? සත්පුරුෂයාවත් ඇසුරු කරනවා, අසත්පුරුෂයාවත් ඇසුරු කරනවා. සත්පුරුෂයාගේ කීමත් පිළිගන්නවා, අසත්පුරුෂයාගේ කීමත් පිළිගන්නවා. අන්තිමට දක්ෂ වෙන්නේ කවුද යමක් කියන්නේ? අසත්පුරුෂයාන දක්ෂ වෙන අසත්පුරුෂයාගේ පැත්ත ගන්නවා. මොකද හේතුව? සත්පුරුෂයාව අඳුනන්නේ නැහැ. සත්පුරුෂයාව හොයන්න දන්නේ නැහැ. සත්පුරුෂයා හොයන්න දන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. අසෘත පුතඥයෙකුට සත්පුරුෂයෙක්ව අඳුන ගන්න බෑ. එතකොට සත්පුරුෂයාව අඳුනගත්තොත්, ඒ සත්පුරුෂයාව අඳුන ගන්නවත් එක්කම සත්පුරුෂයාගෙන් ලැබෙන දේ හරියටම ගන්නවා. සත්පුරුෂයාගෙන් ලැබෙන්නේ මොකක්ද? සත්පුරුෂයාගෙන් ලැබෙන්නේ සී සද්ධර්මයේ. සත්පුරුෂයා තවත් කෙනෙක්ව බිඳවන්නේ. සත්පුරුෂයා කොටවන්නේ නැහැ. චරිත ඝාතන කරන්නේ නැහැ. සත්පුරුෂයා ගෞරව කරනවා. ගරු කළ යුත්තන්ට ගරු කරනවා. සැලකිය යුත්තන්ට සලකනවා. කෙලෙහි ගුණ දන්නවා. ඒක සත්පුරුෂ ධර්මයක්. අසත්පුරුෂයාට මුකුත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර මංගල සූත්‍රයේ පළවෙනි එක හැටියට පෙන්වන්නේ. මොකද්ද? අසේවනාච බාලාන. බාලයන් සේවනය නොකිරීම පණ්ඩිතානංච සේවනා. ඔව් සත්පුරුෂින්ව සේවනය කිරීම. ඉතින් බාලයෝ සේවනය කරන්න ගියොත් කවදාවත් එයාට යහපතක් වෙන්නේ නැහැ. පණ්ඩිතයෙක් සේවනය කිරීමෙන් විතර යහපත වෙන්නේ. එතකොට ඒ සත්පුරුෂ ඇසුර නිසා ධර්මය ලැබෙනවා. ධර්මයට ලැබෙන්නේ මොකද්ද? දුක්ඛාරි සත්‍ය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ සමුදය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. මේක තමයි අහන්න ලැබෙන්නේ. එතකොට මේ විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අහන්න ලැබෙන්නේ මේ සත්පුරුෂයන්ගෙන්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙලකට මෙහා එනවා. මොකක්ද මෙහා එන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙහා කයින් සංවර වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදා කියන්නේ ඒකට. කයින් සංවර වෙනවා. කොහොමද කයින් සංවර වෙන්නේ?
ඔව් ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. සොරකමෙන් වෙන් වෙනවා. වැරදි කාම සේවනයෙන් වෙන් වෙනවා. ඔව් ඊළඟට යා බොරු කීමෙන් වෙන් වෙනවා. ඔව් කේලම් කීමෙන් වෙන් වෙනවා. පරුස වචන හිස් වචන කීම් ආදීන් වෙන් වෙනවා. මේ වෙන් වෙන්නේ සත්පුරුෂ. සත්පුරුෂ ධර්මයේ පිළිහිටියට පස්සේ. නැත්තම් නොදුටු දේ දැක්ක කියලා බොරු කියනවා. නොඇසු දේ ඇසුවා කියලා බොරු කියනවා. එතකොට නොදත් දේ දන්නවා කියලා බොරු කියනවා. බලාගෙන හිටියා වගේ අනුන්ට අපහාස කරනවා. කයි කතන්දර හදලා. මේ අසත්පුරුෂයා කරනවා. ඒ අසත්පුරුෂ ධර්මයෙන් වෙන් වෙනවා සත්පුරුෂ ධර්මයේ පිහිටපු එක්කිනා. සිල්ලුතුන් අඳුනා ගන්නවා. ගුණවතුන්ව අඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මයේ පිහිටපු එක. අසත්පුරුෂයාට අඳුන ගන්න බෑ මොකොත්. සිල්ලුතුන් හොයන්නත් බෑ, ගුණවතුන් හොයන්නත් බෑ. එතකොට සත්පුරුෂයා අඳුන ගන්නවා. අඳුනාගෙන ඒ සත්පුරුෂ ධර්මයේ පිහිටලා ඔන්න සීලයකට එනවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? ධම්මාදම් ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඊට පස්සේ පංච නීවරණ බැහැර කිරීම පිණිස යා සතර සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා. කායානුපස්සනාව යා පුරුදු කරනවා. වේදනානුපස්සනාව පුරුදු කරනවා. චිත්තානුපස්සනාව පුරුදු කරනවා. ධම්මානුපස්සනාව පුරුදු කරනවා. එතකොට සත්පුරුෂයා සතුටු වෙන්නේ ඔයින්ද. දැන් අර සත්පුරුෂයා ඇසුරු කරනකොට සත්පුරුෂයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට එයා සත්පුරුෂයෙක් නම් ඒ අහන්නේ කෙනා එයා නිකම්ම ධර්මයට එනවා. ඒ සත්පුරුෂ නැති එක්කෙනා එන්නේ සත්පුරුෂ වේශයෙන් ඉදී. සත්පුරුෂයෙකුටපත් වෙන්නේ. එතකොට සද්ධර්ම ශ්‍රවණයට එනවා. ඇවිල්ලා අවබෝධයට එනවා. අවබෝධයට ඇවිල්ලා ඒ සත්පුරුෂ ධර්මයේ ආපීත්ලා එයා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයා සත්පුරුෂ ධර්මය තුළ තමයි ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? යාත් ඔන්න පංච නීවරණ දුරු කරලා ඔන්න සමාධිය පුරුදු කරනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? නුවණින් විමසනවා. මොකක්ද විමසන්නේ? දුක නුවණින් විමසනවා. පංච උපාදානස්කන්ධය නුවණින් විමසනවා. විමසනකට බුදුරජාණන් වහන්සේ වදාලා එයා නුවණින් විමසන්නේ කොහොමද? ඉමේ රෝගා. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ රෝගයක්. ගණ්ඩා, ගඩුවක්, සල්ලා, උල් මේවා ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මේ ඇල්ම නිරුද්ධ වීමෙන්මයි. ඕන්න දැක්කනේ යා දුකත් අවබෝධ කරගන්නවා. දුකෙන් නිදහස් වීමත් අවබෝධ කරගන්නවා. ඊළඟට ඇල්ම නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීම නිසා ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීම නිසා ජරා මරණ, ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් සියල්ලම නිරුද්ධ වෙනවා. මෙයා දුකෙන් නිදහස් වෙනවා. එතකොට දුකින් නිදහස් වෙන්නේ කවුද? සත්පුරුෂයා. සත්පුරුෂයා ධර්මයට ඇවිල්ලා ධර්ම මාර්ගයේ තුලට එනවා. ඉතින් එතකොට මේ විදිහට දුකෙන් නිදහස් වෙනවා කියනවා. කියපු ගමන් මාගන්ධිය මොකද කරන්නේ? මාගන්ධිය කියනවා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මේ යටට හරවපු දෙයක් උඩට හැරෙව්වා වගේ ඊළඟට වැහිලා තිබුච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ අඳුරෙහි තෙල් පහනක් දැල්ලුවා වගේ මේ ඇස් නැතියට රූප දකින්න පෙන්නුවා වගේ ඒ නිසා මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයක් සරණ යනවා ආරි සංඝයාත් සරණ යනවා මට බවත් ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනේ උපසම්පදා වෙන්න ඕනේ දැන් මොකේද මේ පැවිදි වෙන්න උපසම්පදා වෙන්නේ ස්ථානයක් කරන්නද එහෙනම් ආධිපතිකමක් දරන්නද එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි පැවිදි වෙනවා උපසම්පදා වෙනවා ඊට පස්සේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කියන මාගන්ධී ඔබ වෙන ආගමක ඉන්න කෙනෙක්. අන්‍යාගමික කෙනෙක් මේ ධර්මයට කැමති වෙනවා නම් මාස 4ක් පරිවාස කාලයක ඉන්න ඕනේ. ඒ මාස 4 පරිවාස කාලයේදී භික්ෂුන් වහන්සේලා සන්තෝෂ වෙනවා නම් ඔබේ පැවිද්ද ගැන සතුටු වෙනවා නම් ඔබ උපසම්පදාව ගැන ඊට පස්සේ පුළුවන් කියනවා ඒක කරන්න. ඒක මේ පුද්ගලයන්ගේ වෙනස්කම් මත තියෙන එකක් කියනවා. ඉතින් මෙයා කියනවා අනේ ස්වාමීනි
මම අවුරුදු 4ක් හරි ඉන්නම් කියනවා. මාස 4ක් නෙමෙයි. අන්න බලන්න අවබෝධයේ තියෙන එක්කෙනාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. අවශ්‍ය කරන්නේ යාට එකපාර සිවුරක් දාගන්න නෙමෙයි. මාස 4ක් නෙමෙයි. අවුරුදු 4ක් හරි මං ඉන්නම් කියනවා. මං ගැන ස්වාමීන් වහන්සේලා සතුටටපත් වෙනකම් මං ඉන්නම් කියනවා. ඉඳලා මේ ධර්මයේ මට පැවිදිලා උපසම්පද වුණාට පස්සේ මට ඒක ලබා දුන්නොත් ඇති කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ සමීපයේ මේ වාසනාවන්ත පින්වත් කෙනා පැවිදි වුණා. උපසම්පදා වුණා. සුළු කලකින් යා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න මේ මාගන්ධී සූත්‍රයේ තියෙන මේ විස්තර ටික බුදුරජාණන් වහන්සේ මේකේ සම්පූර්ණයෙන් විස්තර කරන්නේ මුල ඉඳලා කාමයන්ගේ ආදීනව ගැන විස්තරයක් කරනවා. ඒකේ පෙන්වා දෙනවා මේ ලෝක සත්‍ය කාමයේ සැපේට ඇලුම් කරන ආකාරය. දැන් කාමයන්ගේ සැපේට ඇලුම් කරන ආකාරය අවබෝධ වෙන්න නම් ඒක මෙන්න මේ වගේ එකක් කියලා අවබෝධ වෙන්න නම් කාමයන් කෙරේ අවබෝධ කරගන්න ආකාර කීයක් තියෙනවද? ආකාර 5ක් තියෙනවා. කාමයන් කෙරේ විතරක් නෙමෙයි. ඒ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන අවබෝධ කිරීමට ආකාර 5ක් තියෙනවා. මේ ආකාර 5න් අවබෝධ කිරීමෙන් තමයි සම්පූර්ණ යථාර්ථයක් දකින්නේ. යමක් ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති වුණා කියලා කියන්න නම් ওই ආකාර 5න්ම යා ඒ කාරණේ දැනගන්න ඕනේ. එහෙම නැත්තම් කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණ යායක දැනගන්න ඕනේ ආකාර 5න්ම. ඒ තමයි හට ගැනීම, නැසී යාම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන මේ 5. හට ගැනීම, නැසී යාම, ආස්වාදය, ආදීන, නිස්සරණය. එතකොට අපිට පේනවා මේ දැන් යම්කිසි සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ධර්ම මාර්ගයේදී අපි මේ යථාර්ථයකින් දකින්නවා කියලා කියන්නේ අනිත්‍යයට. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය බව තේරුම් ගැනීම. එතකොට අපිට පේනවා මේ ඉස්සල්ලාම අපි කරන්න ඕනේ යථාර්ථය දකින කෙනෙක්, යථාර්ථය දකින්න කැමති කෙනෙක් මේ ධර්ම මාර්ගයේ පුහුණු වෙනකොට යථාර්ථය හැටියට යා ඉස්සල්ලාම විමසන්න ඕනේ මේක වෙනස් වීමමයි. වෙනස් වීමමයි. ද ඇස ගැන යා බලනවා නම් ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද? ඇසේ අනිත්‍ය. කන ගැන බලනවා නම් බලන්න තියෙන්නේ කනේ අනිත්‍ය. නාසය ගැන බලනවා නම් බලන්න තියෙන්නේ නාසයේ අනිත්‍ය. දිව ගැන බලන්න තිබෙන්නේ දිවේ අනිත්‍ය. කය ගැන බලන්න තිබෙන්නේ කයේ අනිත්‍ය. මනස ගැන බලන්න තියෙන්නේ මනසේ අනිත්‍ය. අනිත්‍ය ගැන බලන්න පටන් ගත්තොත් එයාට මේ අනිත්‍ය දේ පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියන කාරණේ අවබෝධ කරගන්න පුළුවන්කම ඇති වෙනවා. මොකද මේ අනිත්‍ය දෙය අනිත්‍යයි කියන අවබෝධය දෙනකොට එයාට ඒ අනිත්‍ය දෙයක් පවතින හේතුවක් තියෙනවානේ. ඒ හේතු නැතිවීමෙන් ඒක අනිත්‍ය වෙලා යනවා කියන එක එයා අවබෝධ කරගන්නවා. එතකොට මේ අනිත්‍ය දේ නැතිවීම තේරුම් ගන්නකොට එයාට අනිත්‍ය දේ හට ගන්න ආකාරයත් නැති වෙන ආකාරයත් දැනගන්න පුළුවන්කම තියෙනවා. මේ අනිත්‍ය ගැන හට ගැනීමයි වෙනසීමයි දැනගන්න එක්කෙනා ඔන්න ඊළඟට දැනගන්නවා අනිත්‍ය දේට මොකද මේ ඇලෙන්නේ. එතකොට යා හොයනවා තේරුම් ගන්නවා මොකද්ද? අනිත්‍ය වුණාට මේ අනිත්‍ය දේ තුල ආස්වාදයක් තියෙනවා. ඇසේ ආස්වාදයක් තියෙනවා. රූපයේ ආස්වාදයක් තියෙනවා. කනේ ආස්වාදයක් තියෙනවා. ශබ්දයේ ආස්වාදයක් තියෙනවා. නාසයේ ආස්වාදයක් තියෙනවා. ගන්ධ සුවඳේ ආස්වාදයක් තියෙනවා. දිවේ ආස්වාදයක් තියෙනවා. රසයේ ආස්වාදයක් තියෙනවා. කයේ ආස්වාදයක් තියෙනවා. පහසේ ආස්වාදයක් තියෙනවා. මනසේ ආස්වාදයක් තියෙනවා. අරමුණු වල ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ ආස්වාදය මොකද්ද කියලා යා අවබෝධ කරගන්නවා. මොකද්ද ආස්වාදය කියන්නේ? ඒ අනිත්‍ය දේ තුලින් ලබන සැපය සොම්නස.
අනිත්‍ය දෙයින් ලබන සැපේ සොම්නස තමයි ආස්වාදයක්. සැපේ කිව්වේ කායික වශයෙන් ලබන එක, සොම්නස කිව්වේ මානසික වශයෙන් ලබන එක. අනිත්‍ය දේ තුලින් ලබන එක. හැබැයි මේ ආස්වාදී දිගින් දිගට පවත්වන්න බෑ. මේක ආදීනවයටපත් වෙනවා. මොකද්ද ඒ ආදීනවයටපත් වීම? ඔව් අනිච්චං දුක්ඛං විපරිණාමෙන් අනිත්‍ය බවටපත් වෙනවා, දුකටපත් වෙනවා, විපරිණාමයට වෙනස් වීමට භාජනය වෙනවා. භාජනයකට ඒ ආස්වාදයේ ලැබූ දෙයමයි. දැන් අපි ඇසින් ආස්වාදයෙන් ලැබුණොත් ඒකමයි අනිත්‍ය වෙලා යන්නේ. ඒකමයි ආදීනවයටපත් වෙන්නේ. කනෙන් යම් ආස්වාදයක් ලැබුණොත් ඒකමයි අනිත්‍ය බවටපත් වෙන්නේ. ඒකමයි ආදීනව වෙන්නේ. නාසයෙන් ආස්වාදයෙන් ලැබුණොත් ඒකමයි ආදීනව වෙන්නේ. දිවෙන් ආස්වාදයක් ලැබුණොත් ඒකමයි ආදීනව වෙන්නේ. කයෙන් ආස්වාදයක් ලැබුණොත් ඒකමයි ආදීනව වෙන්නේ. මනසින් ආස්වාදයක් ලැබුණොත් ඒකමයි ආදීනව වෙන්නේ. එතකොට මේ ආස්වාදයයි ආදීනවය අවබෝධ කරගන්න. එතකොට ආස්වාදයේ යමක තියනවාද ආදීනව තියෙන්නේත් එතනමයි. ඒක තමයි මුලින්ම අට ගැනීම නැතිවීම බලනවා කියන්නේ. එතකොට ආස්වාදයේ ආදීනවයි නුවණින් විමසනවා. විමසලා ඊට පස්සේ ආකල්පනා කරන මේ ආස්වාදයේ ලැබනදී ආදීනවේ බවට පත් වෙනවා. අනිත්‍ය බවට පත් වෙනවා. වෙනස් වෙනවා. දුක බවට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. එහෙමනම් මේ ආස්වාදයෙන් ලැබෙද්දී මෙහිමපත් වෙනවා නම් ඒක යාට නවත්තන්න බැරි නම් ඒ කෙරෙහි ඇල්ම තියා ගැනීම නිසායි මේ කෙරෙහි දුක පවතින්නේ. එහෙනම් යා මොකද කරන්නේ? අනිත්‍ය වෙන දේ කෙරෙහි තියෙන යම් ඇල්මක් ඇද්ද? ඒ ඇල්ම අතහරිනවා. යම් ඇලීමක් ඇද්ද? යම් බැඳීමක් ඇද්ද? ඒක අත්හැරිය ගමන් යා ඒකෙන් නිදහස් වෙනවා. ඒක හරිය පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ විස්තරය තුලින් අදටත් ඒවා ඒ ආකාරයෙන්ම අපට අත්දකින්න පුළුවන්. මේ අනිත්‍ය දේවල් අනිත්‍යයි කියලා තේරුම් අරගෙන අතහැරීම තරම් ජීවිතාවබෝධයට හේතු වෙන දෙයක් නන්නේ. මොකද යම් කිසි දෙයක් අනිත්‍ය දෙයක් තමාගේ තමන්ට ලැබෙන්න ඕනේ කීකේ අල්ල ගන්න හදනකට නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් වැඩෙනවා. එයාට සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතය තුළ අයහපතක් සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකෙදී අපිට පැහැදිලිවම දේශනා කරනවා එයාට මේ ආකාරයට ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කරුණ තමයි අවබෝධ කරගන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ අපි දන්නවා මේ ලෝකේ මිනිස්සු මනුස්ස ලෝකේ විශේෂයෙන් මනුස්ස ලෝකේ මේ වගේ ලෝකවල මිනිස්සු සම්පූර්ණ සතුටු වෙ ඉන්නේ පංචකාමෙන්. පංචකාමෙන් සතුටු වෙන්න හේතුවක් තියෙනවා. කවුද මේ බුදුරජාණන් වහන්සේ මාගන්තිට ඉස්සල්ලාම දේශනා කරන චක්කුංකෝ මාගන්දී රූපාරාමං රූප රතං රූප සම්මුදිතං. ඇස කියන එක දැන් ආරාමය කියන්නේ යම් කිසි තැනක් නැවතිලා ඉන්න තැනට. එතකොට ඇස නැවතිලා ඉන්නවා, පදිංචි වෙලා ඉන්නවා කොහේද? රූපේ. ඔන්න හේතුව. රූප රතං. රූපේ රත කියන්නේ ඇලෙනවා. රූපේට ඇලිලා දිනවා ඇස. සම්මුදිත කියන සතුටු වෙනවා. එතකොට යා සතුටු වෙනවා රූපෙන් සතුටු වෙනවා. ඇස රූපෙන් සතුටු වෙන්නේ. එතකොට ඇසේ සතුට ලැබෙන්න නම් ඇහෙන් රූපයක් දකින්න ඕනේ. එතකොට උන්නේ ඇහෙන් සතුටක් ලැබෙනවා. එතකොට කනින් සතුට ලබන්න නම් ශබ්දය අහන්න ඕනේ. එතකොට තමයි සතුට ලැබෙන්නේ. ශබ්ද සම්මෝදිතං. නාසයෙන් සතුට විඳින්න නම් සුවඳ ලැබෙන්න ඕනේ. දිවෙන් රස විඳින්න සතුට ලබන්න නම් රසය විඳින්න ඕනේ. කයෙන් සතුට ලබන්න නම් පහස ලබන්න ඕනේ. මනසින් සතුට ලබන්න නම් අරමුණු සිතන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ වගේ ස්වභාවයකින් තමයි මේ ඇසකරනාසයේ දිවකය මනස හැදිලා තියෙන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන එක්කෙනා මොකද කරන්නේ? ඒකේ තියෙන තථාගතයන් වහන්සේ ඒ ඇස දමනය කළා තියෙනවා. එහෙනම් අපි මේ ධර්ම මාර්ගය යනවා නම් මොකද කරන්න ඕනේ? අර සතුටු වී රූපේ කරාම යන ඇස දමනය කරන්න ඕනේ. ශබ්දේ කරා යන කන දමනය කරන්න ඕනේ. ගඳ සුවඳ කරා යන නාසය දමනය කරන්න ඕනේ. රසය කරා යන දිව දමනය කරන්න ඕනේ. පහස කරා යන කය දමනය කරන්න ඕනේ. අරමුණු කරා යන මනස දමනය කරන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. රැක ගන්න ඕනේ. අකුසලයේ වැටෙන්න නොදී රැක ගන්න ඕනේ. අන්න එතකොට තමයි යා ධර්ම මාර්ගයට පැමිණෙන්නේ.
ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට තමයි අර කරුණු පස් ආකාරයට නුවණින් විමසන්න කියලා තියෙන්නේ. හට ගැනීම නැතිවීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන පහ විමසන්න කියලා තියෙන්නේ ඒකයි. මෙහෙම නුවණින් විමසනකට තමයි මේ අවබෝධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලෝකෙම සතුට විඳින්න හැමතිස්සෙම සතුට විඳින්න සතුට ලබන්න මොකද කරන්නේ මිනිස්සු? සතුටක් කියලා එකක් භුක්ති විඳින්න කරන්නේ කට්ටිය එකතු වෙලා කනවා බොනවා සතුට වෙනවනේ. එහෙමනේ භුක්ති විඳින්නේ සන්තෝෂේ. එතන අපිට පේනවා මේ ලෝකේ තියෙන්නේ පංචකාමයන්ගේ බිඳීම යාමක් තමයි. නමුත් ධර්මයේ අවබෝධ කරපු කාමයන්ගේ යථාර්ථය දැක්ක බුදුරජාණන් වහන්සේ මේ පංචකාමයේ දැක්ක මොකක් වගේද? පණු කැවිල්ලක් හැදිච්ච කුෂ්ඨ රෝගියෙක් ඒ පණු කැවිල්ල කහ ගිනි අඟුරු කබලකින් තවනවා වගේ දැක්කේ. ඒතර ගිනි අඟුරු කබලකින් මේ පණු කැවිල්ල කහන්න මොකද වෙන්නේ? තවන්න. ඔව්. තවදුරටත් යාට මේ පණු කැවිල්ල කහන්න පුළුවන්. කහන්න තවදුරටත් ඒක කුණු වෙනවා. තවදුරටත් දුගඳ හමනවා. තවදුරටත් හැරව හැදෙනවා. අර පණු කැවිල්ල කැසීමෙන් එයාට යම්කිසි සන්තෝෂයක් ලැබෙනවා. අර තැවිල්ලෙන් සන්තෝෂය ලැබෙන මොකද හේතුව? සංඥාව විපරීත වෙලා. විපරීත සංඥාවකින්. ඒ කියන්නේ මේ ඇත්ත ස්වභාවයකින් නෙමෙයි එතන යා ඉන්නේ. සංඥාව විපරීත වෙලා විපල්ලාසයටපත් වෙලා ඇත්ත ස්වභාවයකින් නෙමෙයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මෙයාගේ මනස විකෘතියටපත් වෙලා තියෙනවා අර කාම නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේට දකින්න ලැබෙනවා කියනවා කාම තණ්හා විසින් කජ්ජමානෝ කියන්නේ මිනිස්සුන්ව කනවා මේ මිනිස්සුන්ව විනාශ කරනවා කාම තණ්හා විසින්. කාම තණ්හා විසින් මිනිස්සු කාමපස්සේ ගිහිලා අන්තිමට යා රෝගී බවට පත් වෙලා අන්ත අසරණ වෙලා අන්ත දුගී බවට පත් වෙනකම්ම යා මේ කාමපස්සෙමයි යන්නේ. ඒ කාම දෙවිල්ලෙන් දෙවි ඉන්නවා. කාම පරිදාහයෙන් තැවි ඉන්නවා. එහෙම තමයි යා කාමයේ සේවනය කරන්නේ. මොකද හේතුව මේ කාමයේ ස්වභාවය අර පණු කැවිල්ල හැදිච්ච කෙනෙකුගේ තුවාලයක් වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම තණ්හාව දුරු කළොත් කාම තණ්හාව ප්‍රහාණය වුණොත් එයා ලබන සැනසෙල්ල මේ කාම තණ්හාව තුලින් කිසි දවසක කෙනෙකුට ලබන්න බෑ කියනවා. හැබැයි මේ කාම තණ්හාව දුරු කරන්න නම් ඒ කාම තණ්හාව බැහැර වෙන්න නම් එයා ඒ කාමයේ අවබෝධ කරන්න ඕනේ. අවබෝධ කරන්න කී ආකාරයක් තියෙනවද? පස් ආකාරයක්. මොනවද? කාමයන්ගේ හට ගැනීම, කාමයන්ගේ වෙනසී යාම, කාමයන්ගේ ආස්වාදය, කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ නිස්සරණය. දැන් අපිට හොඳට පේන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි මේ කාමයන්ගෙන් වෙන්වීම ගැන අවබෝධයකින් වෙන්වීම ගැන විස්තර වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ওই Hindu සාදුවරුයිම අපිට හම්බෙලා තියෙනවා මේ කාම ලෝකයේ අතහැරලා ඉතින් ওই හුදකලාවේ ඉන්නවා. නමුත් මේ කාමයන් ගැන අවබෝධයක් නැහැ. අපිට පේනවා අන්‍යාගමික පූජකවරු අපිට පැත්තටලා ඉන්නවා පේනවා. නමුත් කාමයන් ගැන අවබෝධයක් නැහැ. කාමයන් ගැන අවබෝධය ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ කාමයන්ගේ ආදීනව ගැන නෝනින් කල්පනා කරන කෙනාමයි. උන්වහන්සේ කාමයන්ගේ ආදීනව විවිධ උපමා වලින් පෙන්වා දීලා තියෙනවා. අර පෝතලිය කියන සූත්‍රයේ මට මතකයි. ඒකේ තියෙන කාමයන් උපමා පෙන්නලා. උන්වහන්සේ පෙන්වා දෙනවා කාමය කියලා කියන්නේ ගිජුලිහිනියෙක් අරගෙන එන මස් කුට්ටියක් වගේ කියනවා. ඒතර කාමය කියන එක පෙන්වා දෙන්නේ මොකද්ද? අධික ලෙස දැහැගෙන ගෙනියන ගිජුලිහිනියෙක්. ඒ මස් කුට්ටියේ ගෙනියනකොට අනිත් ගිජුලිහින ටික මොකද කරන්නේ? ඒක පොරකන්න. ඒකට පොරකගා අර මස් කුට්ටිය අල්ලන් ඉන්න ගිජුලිහිනියට කොටනවා. ඒතර මේ ගිජුලිහිනිය මොකද කරන්න ඕනේ? මස් කුට්ටිය අතාරව ගමන් ඒ ගිජුලිහිනිය පස්සේ එනක නවත්තලා අර මස් කුට්ටිය පස්සේ අර කට්ටිය යනවා. එතකොට කාමයේ ඒ මස් කුට්ටියක් ගිජුලිහිනියක් ගත්ත මස් කුට්ටියක් වගේ දකින්න කියනවා. ඊළඟ කාමයේ දකින්න කියනවා මේ ගිනි උලක් මේ උළු හත්තක් වගේ. දැන් උළු හත්තක් අරගෙන යනවා එක්කෙනෙක් මේ හුළඟේන දිශාවට. ඒ උළු හත් අරගෙන යනකොට උළු හත්තෙන් හමන ගිනි රැස් වලට තමාන්ව තමයි දැවෙන්නේ.
ඔළුවත් අල්ලන් යනකොට. මෙයා මොකද කරන්න ඕනේ? මේ ඔළුවත් අතාරින්න ඕනේ. එතකොට තමයි දැවිල්ල නැති වෙන්නේ. කාමයේ කියන්නේ ඊ වගේ දකින්න කියනවා. ඊළඟට කාමයේ දකින්න කියනවා රුක් ඵලයක් වගේ. රුක් ඵලයක් වගේ කියලා කියන්නේ මේ බඩගින්න ඉන්න මිනිස්සෙක් ගහකට නගනවා. ගහකට නැගලා ගහේ මේ ගස්වල ගෙඩි තියෙනවා. ඒ ගෙඩි කකා මෙයා ගහේ ඉන්නවා. මේ ගෙඩි වල අවශ්‍යතාවයට තව මිනිස්සෙක් කෙනා පොරුවක් අරගෙන. ඇවිල්ලා මොකද කරන්නේ? ගහ කපනවා. ගහ කපනකොට ජීවිතයට කැමති කෙනා මොකද කරන්නේ? අර ගෙඩි කකාර ගහේම ඉන්නකද කරන්නේ? වහම ගහින් බහින එකද කරන්නේ? කාමය කියන එක රුක් ඵලයක් වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කාමය කියන එක ගිනි අඟුරු ගොඩක් වගේ කියනවා. මිනිස්සෙක් සැප කැමති මිනිස්සෙක්ව තා මිනිස්සු 4 දිනක් අල්ලගෙන ගිහිල්ලා ගිනි අඟුරු ගොඩක දාන්න හදනවා. එතකොට යා මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් මහසි ගන්න ඕනේ. ඒකෙන් ගැලවිලා දුවන්න. ආන් ඒ වගේ කාමයේ දකින්න ඕනේ කියනවා. ඊළඟට කාමයේ ගැන තියෙනවා මස් කපන කොටේ පිහියයි වගේ කියනවා. ඒ කොච්චර මස් කැපුවත් අන්තිමට බලනකොට කැපුව මසක් නැහැ. ඔය කොටේ පිහියයි විතරයි තියෙන්නේ. ඒ වගේ කියනවා. කාමය කියන්නේ ණයට ගත්තු දෙයක් වගේ කියනවා. ණයට ගත්තු ඇඳුමක් ඇඳගෙන මිනිස්සෙක් පාරේ යනවා. ණයකාරය ඇවිල්ලා මොකද කරන්නේ? ඇඳුම ඉල්ලනවා. එතකොට යා අකමැත්තෙන් හරි ඒක දෙන්න ඕනේ. ඒ වගේ කියනවා කාමී. කාමී කියන්නේ සිහිනයක් වගේ කියනවා. ඔන්න සිහිනෙන් පේනවා මල් වතු, උද්‍යාන, කැම්බීම් පේනවා. ඒ ඇහැරෙනවා. ඇහැරුණාම මේ කිසිවක් නැහැ. සිහිනෙන් දැකපු එකක් වගේ කියනවා. මේ වගේ මේ කාමය ගැන පෙන්නලා තියෙනවා. අපිට පේනවා මේ කාම නිසාමයි මේ ලෝක සත්වයා සම්පූර්ණ නොමග යන්නේ. සම්පූර්ණ නොමග යන්නේ කාම නිසා. ඒ කාමයේ මාර තොණ්ඩුවක් වගේ. සම්පූර්ණ මිනිස්යාව නොමග යවනවා. මිනිස්යාව නොමග යවනවා, ගිහියව නොමග යවනවා, පැවිද්දාව නොමග යවනවා. අන්තිමට Tamanට මතක නැහැ. ඔව් යන්නේ කොහෙද? මොකද්ද කරන්නේ? ධර්මයේ ලබා ගන්න මොකටද? මොකොත් මතක නැති යනවා. ඒ නිසා කාමය අවබෝධ කරන්න නම් කාමයේ ආදීනවයා සිහි කරන්න ඕනේ. කාමයේ ආදීනව තේරුණත් බැලන්න. බලන්න කාමයේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණා. දේවදත්තට මොකද හිතුනේ? දේවදත්තට හිතුණා මේ ලැබෙන්නේ උන්වහන්සේගේ මේ උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. උන්වහන්සේගේ මේ දහම් සේවාවත් එක්ක උරුම වෙච්ච දෙයක්. ඒක දැක්කේ නෑ. දේවදත්ත හිතුවේ මොකද්ද? උන්වහන්සේව මරාගත්තොත් ඊළඟට උන්වහන්සේගේ තැන ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. මේ මොකද්ද මේ හේතුව? කාමය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේවා ආйти මොකේද? කාමයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අර වික්තර අවස්ථාවක හරි ලස්සන තියෙනවා මේ මාරාවේශයක් ගැන. මාරාවේශයක් ගැන තියෙනවා මේ මාර තජ්ජනීය කියන සූත්‍රයේ මාර්යා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්න පටන් ගන්නවා භික්ෂූන්ට. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි මේ සෑම ලාභ සත්කාරයක්ම අනිත්‍ය වශයෙන් බලන්න. මේවා අනිත්‍යයි කියලා බලන්න. මේකේ හිත පිහිටවන්න එපා කියනවා. ලාභ සත්කාරවල. මාර්යා දැන් බැලුවා මේකෙන් හිර කරන්න ඒගොල්ලන් ගමන් මාර්ගේ විනාශ කරන්න. දැන් මේගොල්ලෝ ලාභ සත්කාර අනිත්‍ය වශයෙන් බලනවානේ. බලන නිසා දැන් ඔන්න ඒක අහුවෙන්නේ නැහැ. ඊළඟට මාර්යා මොකද කළේ? කුමන්ත්‍රණ කළා නිඳා කරන්න. එතකොට භික්ෂුන් වහන්සේලා කැඳවලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි උන්න නිඳාව පටන් ගත්තා කිව්වා. අභූත චෝදනා කරන්න පටන් ගන්නවා. නොකරපු දේවල් කරා කිය යනවා. එතකොට මේ මාරාවේශ වෙලා මිනිස්සුන්ට අන්න මාරාවේශලා කියන දැන් මිනිස්සුන්ට තියෙන්නේ. ඔන්න නිඳා කර යනවා කියනවා. දැන් කරන්න තියෙන එක දෙය කියනවා. පුළුවන් තරම් මෙත් සිත වඩන්න කියනවා. පුළුවන් තරම් මෙත් සිත වඩන්න කියනවා. මේකෙන් ගැලවෙන්න නම්. ඊට පස්සේ ඔන්නේ ඒකෙන් බේරෙනවා. බේරෙන්නේ කොහොමද? මෙත් සිත. ඇයි මොකක් හරි එකකින් බලන්න මේ මාර්ගයේ කඩාකප්පල් කරන්නයි. අවු වෙනවා ඉතින් මාර්යාට කොටසක් මාර්යාට අවු වෙනවා. අවිලා පව් රැස් කරගෙන ඉතින් අපායෙන් නවතිනවා. කොටසක් මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා. එතකොට මේ කාමයෙන් නිදහස් වෙලා මේ ආදීනව දකින්න කෙනා දැන් අපිට පේනවා ඕනම දෙයකින් නිදහස් වෙන්න නම් අපිට මේකේ යථාර්ථය අවබෝධ වෙන්න ඕනේ. ඒකට අවබෝධ වෙන්න ඕනේ ආස්වාද හට ගැනීම
ඔව් වෙනසී යාම ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ දකින්න ඕනේ. මෙන්න මේ කරුණු පහ යථාර්ථයක් හැටියට අවබෝධ කරන කෙනා යථාභූත ඥානෙ හැටියට ඒක තමයි ලබා ගන්න. දැන් අපි යථාභූත ඥානය කියන එක නිරව කරගන්න ඕනේ. මොකද යථාභූත ඥානය කිව්වේ යමක ඇති ඔය කරුණු පහම දැකීම. ඒතර අපි පංච උපාදානස්කන්ධයේ ඔය පහම දකිනවා නම් අපි පංච උපාදානස්කන්ධයේ යථාර්ථය දකිනවා. අපි ඇසේ ඔය පහම දකිනවා නම් ඇසේ යථාර්ථය දකිනවා. කාමයේ ඔය පහ දකිනවා නම් කාමයේ යථාර්ථය දකිනවා. එතකොට යථාර්ථය දකිනවා කියලා කියන්නේ ඔය පස් ආකාරයෙන් අවබෝධ කිරීම. එතකොට මේ පස් ආකාරයෙන් අවබෝධ කරන කෙනා අවබෝධ කර යනවා. ඉතින් මාගන්ධියට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලම කියනවා. මාගන්ධියට කියනවා මොකද්ද? මාගන්ධි ඔබට කරන්න තියෙන මෙච්චරයි කියනවා. සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. සත්පුරුෂයන්ගෙන් ඔබට ලැබෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ලැබුණාම ඔබට පුළුවන් මේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරුව ගන්න. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරුවනකොට ඔබට තමන්ගේම අවබෝධයක් ඇතිවෙන්නේ මේක. ඔව් පංච උපාදානස්කන්ධයන් මේ පස් ආකාරයෙන් හට ගැනීම නැතිවීම ආස්වාද ආදී නිස්සාරණ කියන්නේ පස් ආකාරයෙන් තමන්ම තමන්ගේ දෙයක් හැටියට ජීවිතේ අවබෝධ කරගනීවි. එතකොට ඔබ මේ අවබෝධය නිසා මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය කරේ යම් චන්දරාගයක් තිබ්බනම් ඇල්මක් තිබ්බනම් ඒ ඇල්ම දුරු වෙලා යනවා. දුරු වෙලා ගියපු ගමන් ඔබ මේකට ග්‍රහණය වෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. උපාදානෙ නැති වෙලා යනවා. උපාදානෙ නැති වුණා නම් විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. භවේ නැති වෙලා යනවා. භවේ නැති වුණා නම් ඉපදීම නැති වෙලා යනවා. දුකින් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. දැන් අපිට පේනවා එහෙනම් මේක ඔක්කොම යන්නේ මේ හේතුඵල ක්‍රියාකාරීත්වයක් අඛණ්ඩව පැවතීම නිසා. එහෙනම් මේක නැති කරන්න තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ තුලින්ම ඇති කරගන්න අවබෝධයෙන්මයි. ඇයි මේ පස් ආකාරයට අවබෝධ කරන තුරු මේකේ තණ්හාව ප්‍රහාණය වීමක් ජීවිතයේ අවබෝධ වීමක් වෙන්නේ නැහැ. දැන් අර පංච උපාදානස්කන්ධයේ සම්පූර්ණ මේ දැන් මේ සෝතාපන්න වීමට උනත් කෙනෙකුට පංච උපාදානස්කන්ධය ආස්වාද ආදීනව හට ගැනීම නැතිවීම ආස්වාද ආදීන නිස්සාරණ කියන පහ අවබෝධ වෙන්න ඕනේ. නැත්තම් සක්කාය දිට්ඨි දුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි සක්කාය දිට්ඨි දුරුන පස්සේ ආයේ ඒ අවබෝධයේ පිහිටලාම යා නැවත නැවත ඒක නෝනින් විමසන්න ඕනේ. එතකොටයි උපාදාන රහිත වෙන්න හිත පුරුදු වෙන්නේ. හරි පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ ඒ බුද්ධ දේශනාව අපි හොඳින් කියවද්දී අපිට පේනවා අපිට මේ ජීවිතයේදී යම්කිසි ප්‍රමාණයකට උත්සාහ ගන්න ඕනේ. මොකද හේතුව දැන් අර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා තියෙනවා අන්ධ පුද්ගලයන් දෙදෙනෙක් ගැන. මොකද්ද? එක අන්ධ පුද්ගලෙක් ඉන්නවා කොච්චර බෙහෙත් කළත් සනීප වෙන්නේ නැහැ. වෙද මහත්තයා ළඟම ඉඳි. වෙද මහත්තයා නිතර බෙහෙත් දදා ඉඳි. නමුත් සනීප වෙන්නේ නැති අය ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා වෙද මහත්තයා බෙහෙත් කරද්දී සනීප වෙනවා. මේ නිසා Taman දැනගන්න ඕනේ මේ අන්ධ කෙනෙක් වගේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි මේ යන ගමන. බැරි වෙලාවත් අපිට මේ කරන අකුසල කර්ම රැස් කරගන්න වුණොත් එහෙම පව් රැස් කරගත්තොත් කර්ම රැස් කරගත්තොත් ඒ කර්මෙන් වැහෙනවනේ. ධර්ම මාර්ගයේ කර්ම විපාකයෙන් වැහෙනවා ඊට පස්සේ. Tamanට අකුසල රැස් වුණොත් කොච්චර කටපාඩමින් ධර්මයෙන් දරාගෙන හිටියත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ වැහෙනවමයි. වැහුණට පස්සේ වෙන පාඩුව තමයි සිහි විකල් වෙනවා අන්තිමට කාලේ. සිහි විකල් වෙනවා. සිහි විකල් වුණාට පස්සේ අර කර්මයේ විපාකේ තමයි ඉස්සරහට එන්නේ. ඊට පස්සේ ඒ කර්ම විපාක විසින් එක්ක යාම නිරේට අරන් යනවා. එක්ක තිරිසන් ගෙවණීට අරන් යනවා. එක්ක പ്രേත ලෝකෙට අරන් යනවා. අපායට අරගෙන යනවා. ඒක වෙනස් වෙන්න නම් අර යෝනිසෝ මනසිකාරයේ පිහිටලා ධර්මයේ පිහිටන්න ඕනේ. ඒ නිසා අර අවබෝධයේ නැතිකම නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නිසාම අනවබෝධය නිසාම අනවබෝධී පිහිටලා සිත කය වචනය කියන තුන්දොරින් අකුසල රැස් කිරීම නිසා කොටසකට ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම වැඩි කොටසකට ලෝකේ ධර්ම මාර්ගය අහිමි. ඒ වැඩි කොටස මහ පොළොව වගේ. ධර්මයේ අවබෝධ කරන්න මේ අකුසල් වලින් පරිස්සම් වෙලා අකුසලයට වැටෙන්නේ නැතුව
කුසලයේ හිත රඳවාගෙන හිත රැකගෙන මේ ධර්මාර්ගයේ ගිහින් අවබෝධ කරන පිරිස නියසිල මතට නගාලු පස්වල්පේ වගේ. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ Tamanගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මතයි. Taman ධර්මයේ හැසිරීම මතමයි ඒක තීරණය වෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් ඒක තීරණය වෙන්නේ නැහැ. මේ නිසා තමාගේ යහපත, තමාගේ සැපත, තමාගේ රැකවරණය තමා විසින්ම සලසා ගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේලාගෙන් මේ ධර්මාවාද ලැබෙනවා. දැන් අපිට කලාතුරකින් ලැබිච්ච එකක් මේ. ඉතින් ඒ නිසා කලාතුරකින් ලැබිච්ච මේ ධර්මයේ ඔබ අදිටන් කරගන්න, ඔබත් මේ ජීවිතය අවබෝධ කරගන්නවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාවන්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. සාදු සාදු සාදු